ලෝක පුරා සිටින අධිලවන්තීන් ස්වර්ග රාජ්‍ය බලාපොරොත්තුව ඔබ හැමකෙනෙක් මම සතුටක්. මගේ නම යුජේ වූ සිංචාන්ජී ඉස් ස්වභාව පිදුරු ගෝත්‍රයෙන්. මේ මොහොතේ මුළු ලෝකෙම අමාරු කරගමන් කරන පාදිනවා කොවිඩ් නිසා අපිට වටිනා කාල ලබා තිබෙනවා. මේ ස්ථානයට අපි පැමිණ සිටිනවා සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ සියලු මහිමය මේ කාලය අපිට ලබා දුන් දෙවියන් වහන්සේට සුවන්ත වෙනවා. ඒ වගේම ලෝක පුරාම හැම කෙනෙක්ම මේ ස්ථාන පැමිණ සිටිනවා. අපි යාඥා කරනවා දෙවියන් වහන්සේගේ මහිමය සහ ප්‍රේමය ඔබ සමග කියා. මේ සෙමිනේරයකට කලින් අපි හද එකතු කරගෙන අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. ප්‍රේමයෙන් සහ මහිමෙන් පිරුණු දේ පියාණනි, ශුද්ධ වූ සහ සමාදානයේ පියාණනි වහන්සේ මේ වටිනා දවස අපට ලබා තිබෙනවා. ඒ වගේම වටිනා වූ ජීවන වචනය ලබා තිබෙනවා. අපි සබවින්ම සම්බන්ධිත වෙනවා. විශේෂයෙන්ම මේ කාලයේදී ලෝකයේ සිළුම ජනතාව අතරින් වහන්සේගේ ප්‍රේමය තුලින් වහන්සේ අපව මඟ පෙන්වා තිබෙනවා. ඊතරව්වේ අනාගත වාක්‍ය සහ ඉෂ්ටවීමට පියාණනි මේ සෙමිනේරය තුලින් වහන්සේ අප සබවින්ම මෙහෙවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ස්තුති කරනවා. අපගේ ශුද්ධ පියාණන් ඔබ වහන්සේගේ අවුරුදු 6000ක කාලයෙහි වටිනාම කාලය දැන් එළදරව්ව ඒ මාසික ඉෂ්ටවීම පැමිණ තිබෙනවා. මේ එළදරව් වචන තුලින් පොණුදිට තුලින් විනුර කතා කරන තැනත් තුලින් අපි සුදුවන්ත වෙනවා. වහන්සේ අපට මේ එළදරව් වචනය ඒ වගේම අපට අවස්ථාව ලබා දෙනවා. අපි බයිබල් අනුව කවුද කියන තේරුම් ගැනීමට විශේෂයෙන්ම දවසේදී මෙම අනාගත වාක්‍යයේ වචන තුලින් එළදරව් 2 සහ 5ේදී එය මාසික ඉෂ්ටවීම මෙම අනාගත වාක්‍යවල මාසික ඉෂ්ටවීම සාකච්ඡා කරන කාලයක් වෙනවා. මේ ස්ථානයේ පැමිණ සිටින සෑම කෙනෙක්ම ඔවුන්ගේ හදවත තුළ ලොකු බලාපොරොත්තුවක් ඇතිව අනාගත වාක්‍ය සියලුම වචන සහ ඉෂ්ටවීම එය හොරණ ශබ්දයක් වට පත්වන අපේ ජීවිතයට අරගෙන යන අපගේ පියාණන් අද දවසේදී පොරොන්දුට වෙනුවෙන් අපගේ ඉන්ස්ට්‍රක්ටර් එළදර වචන එළදර 4 සහ 5 සාක්ෂි දරපා දෙනවා. කරුණාකර මේ ආරම්භයේ කාලයේ සිට අවසන් දක්වා සුදාත්මයන් මොහොත මෙහෙවන්න. ඒ වගේම අපිට මේ ස්තුතිය ඇතුළු මේ වචන ලබා ගන්න පුළුවන් වෙනවා. සුබවෙන් නුසුම බලාපොරොත්තු වෙනවා. මේ සෑම දෙයක්ම අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමණීය යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලන්නේ ආමේන්. අලුත් කිව්ස්ම අනාගත වාක්‍ය ඉෂ්ටවීම දෙන්නසේ අලුත් කිව්ස්ම දවසේදී අපි අවසානයේ එළදර 4 සහ 5 අපි බලනවා. පේතෘ ගෝත්‍රයේ ඉජමු ඉන්ස්ට්‍රක්ටර් මේ දිනස් වචන දවස් සාස්තරණ ඇති. සියලුම ලෝක පුරා සිටින සියලුම අධිලවන්තයින් ස්වර්ග රාජ්‍ය සහ අනාගත සදාකාල ජීවනය විශේෂයෙන්ම බොහෝ ඉන්ඩේරුන් පාස්ටර්වරුන් සහ අධිල ජීවිත ගත කරන අය ඔබ හැම කෙනෙක්ම අහුවීම සතුටක්. ඔබ පැමිණ සිටිනවා සිජන්ජී විරුද්ධ බයිබල් සෙමිනේරයකට අපි සභාවෙන්ම සුදුන්ත වෙනවා. මේ පැමිණ හැම කෙනෙක්ටම අපි යාඥා කරනවා දෙවියන් වහන්සේගේ මහිමය සහ ප්‍රේමය ඔබ තුළ පවතියයි කියා විශ්වාසක නාමයෙන්. මම ඔබට වචන ලබා දීමට පෙර මම කැමැති ඔබට මාව හඳුන්වා දීමට. මම ඉන්ස්ට්‍රක්ටර් ඉජොන් වූ සිංචාන්ජී පේතෘ ගෝත්‍රයෙන්. පේතෘ ගෝත්‍රය පිටුවත් තිබෙන්නේ පේතෘතුමන්ගේ නාමයෙන් යේසුස් වහන්සේගේ ගෝලයා. මේට හේතුව මට මේ එළදර වචනය ස්වර්ග රාජ්‍ය රහස ඒ වගේම මේ මාසික ඉෂ්ටවීම ඔබට ලබා දෙන්න පුළුවන් වුණේ ඇයි? මම සිංචාන්ජී පොරොන්දු වෙන්න ලිමන් හීගේ මම මේ ඉගෙන ගත් නිසා. මම ආරම්භයේ සිටම අධ්‍යාත්මික ජීවිත සිනජිකතර මම උපතින් ක්‍රිස්තියානි මගේ ප්‍රසභාව වුණේ ප්‍රෙස්බිටරියන් සභාව. මම සභාවේ වැඩ කරමින් පැවතියා. මගේ ඇදහිලි ජීවිතයේ වටිනාකම වුණේ මම මේ ලෝකේ හොඳින් ජීවත් වෙනවා. ඒ වගේම මම මරණයට පස්සේ ස්වර්ග රාජ්‍යට මට යන්න පුළුවන් වෙනවා. මට ඇත්තටම මගේ ජීවිතයේ ඇදහිලි ජීවිතය කියන්නේ මට ගැටලු තිබුණේ නැහැ. නමුත් එක් දවසක් මට එක ගැටලුවක් ආවා. මම පාරේ ගමන් කරගෙන යන විට මේ ලීෆ්ලට් එක මට ලැබුණා. ඒකම තියන්නේ
අපි ඇදිලි ජීවිත කරගෙන ගියා වුණත් අපි 660 ලබා ගත්තොත් එහෙම අපගේ දකුණු අතේ සහ නළලෙහි ඒ විට අපි යක්ෂයාගේ දොරමටපත් වී නිරේටන අරබටපත් වෙනවා. ආරම්භයේදී මම වචන දැන් හිටියා. නමුත් කාලය ගත වෙන විට මට රටේ බය හිතුණා. කෙසේ හෝ මිනිසුන් කියනවා සාතන්ගේ ලකුණු ලබා ගන්න එපා කියලා. නමුත් ඔවුන්ට බැරි වුණා මට පැහැදිලි කරන්න මොකක්ද මේ සාතන්ගේ ලකුණ කියන එක. එක් දිනක මගේ යාළුවා මට කිව්වා මම සිංචනජි වචනයට හමුකම් දුන්නා. එළිදරව් වචනයට. ඒ වගේම එය තුලින් මට පුළුවන් වුණා පැහැදිලිව දැනගන්නට සාතන්ගේ ලකුණ 666 කුමක්ද කියන එක සම්බන්ධව. ඔව්. ඒ කාලයේදී ඉෂ්ට වීමේදී එළිදරව්ව එය අසා දැක තබන කෙනා ඔහුගේ සාක්ෂිය වෙනස්. කවදද කොහෙද මේ 666 ලබා දෙන්නේ? කවුද මේ ලකුණු ලබා ගන්න අය වෙන්නේ? ඒ වගේම කොහොමද ඒක ලබා දෙන්නේ? කුමක්ද මේ ලකුණු ලබා ගැනීම ප්‍රතිඵලය වෙන්නේ? මේ හැමදේම සාක්ෂි දන් ලැබුවා මේ W5 එකක් ඇසුරින්. මෙම සාක්ෂිය බොහොම පැහැදිලි වුණා. ඒ වගේම ඒ බොහොම නිශ්චිත දෙයක් වුණා. ඒ කාලයේදී මම හිතුවා හොඳයි. මම දෙවියන්වහන්සේගේ වචන තුල නෙමෙයි ඇදිලි ජීවිත අරන් ගියේ. මම අන්ධ වූ දෙවියන්වහන්සේගේ වචනයෙන් පිට ඇදිලි ජීවිත තමයි අරගෙන ගියේ. දැන් පටන් මම එළිදරව් වචන ඉගෙන ගත්තා. වචන තුලින් ගොඩක් ගැඹුරින් ඒ වගේම මම ගොඩක් පුදුම වුණ දේ තමයි මේ එළිදරව් වචනේ පැමිණෙන ස්ථාන සින්චන්ජි පොරොන්දු වෙන්නේලා හැම කෙනෙක්ම ඔබත් පුදුම වෙවි. කොහොමද මේ එළිදරව් වචනේ පැමිණෙන්නේ? පොරොන්දු සින්චන්ජි පොරොන්දු වෙන්නේලා තුලින්. එම ස්වර්ග රාජ්‍යයේ තිබෙන කොපමණ කාලයක් අපි බලාගෙන සිටියද? දෙවන යේසුස් වහන්සේ දෙවන පැමිණ වෙනකම්. ඒ වගේම අලුත් කිවිසුම යේසුස් වහන්සේ උදරයෙන් නිර්මාණ කර තිබෙනවා. මෙම එළිදරව් ඉෂ්ට වන තුරු කිසිවෙකුට බෑ මෙම පොරොන්දුවේ තේරුම දැනගන්න. මේ මාසි ඉෂ්ටම දැනගන්න. නමුත් දැන් පොරොන්දු පැමිණ තිබෙන නිසා අලුත් කිවිසුම එළිදරව්ව එය විවෘතව තිබෙනවා. ඒ වගේම එය පැහැදිලිව සාක්ෂි දරනවා. මෙම සාක්ෂිය මතෙව් 24:14ට අනුව ස්වර්ග රාජ්‍යයේ වචනය කොහොමද මේ මුළු ලෝකෙටම පතුරවන්නේ? ඒතර එම නිසා මේ ඉෂ්ටවන විට එම ඉෂ්ටවීමේ සාක්ෂිය එය සාක්ෂි දරන්නේ මුළු ලෝකෙටම සාක්ෂි දරනවා. ඒතර මේ කාලයේදී හැම කෙනෙක්ම අපි සම්පූර්ණයෙන්ම අපගේ හදවත විවෘත කරගනිමු. මම කරා වගේ අපිත් බයිබලයට ගිහින් බලමු. අපි තේරුම් ගනිමු මේ එළිදරව් වචනේ අපගේ හදවතට තබා ගනිමු. ඒට එකතු කිරීමක් හෝ අඩු කිරීමක් නැතුව අපි හැම කෙනෙක්ම ස්වර්ග රාජ්‍ය ජනතාවට පත් වෙමු. මෙම දිවිසුම ආරක්ෂා කරන. අද දවසේදී කුමක්ද දෙවියන් වහන්සේ සාක්ෂි දරන්නේ පොරොන්දු වෙන්නේ මේ උපමා තුළ? ඒ දැන් ඉෂ්ට වී තිබෙනවා. ඒ සාක්ෂි දරා තිබෙනවා. ඒ බොහොම පැහැදිලි සාක්ෂි දරා තිබෙනවා. කෙසේ හෝ එය කිටි කරමින් ගණනවා. මම වචනේ සාක්ෂි දරන විට අවසානවට සමහර කාලය ප්‍රමෝද වෙන්න පුළුවන්. මම ඔබගේ තීරුම් ගැනීම වටහා ගැනීම ඉල්ලා සිටිනවා. මම බෝඩ් එකට ගිහින් දැන් උගන්න වචන සාක්ෂි දරන්න. ඔව්. අවසාන වතාවේ සිංචන්ජි පොරොන්දු විතර තුලින් ඒ වගේම යොහාන් ගෝත්‍ර නායකයා තුලින් මම විශ්වාස කරනවා ඔබ ඉගෙන ගන්න නැති එළිදරව් වචනේ 1 2 3 ගොඩක් හොඳින්. අද දවසේදී අපි ඉගෙන ගන්නවා එළිදරව් වෙනගත වාක්‍ය ඉෂ්ටවීම දෙවියන්වහන්සේ අලුත් කිවිසුම එළිදරව් 4 සහ 5. ඒතර ප්‍රථමයෙන්ම මම ඔබට පැහැදිලි කරන්න එළිදරව් 4. ඒතර මාතෘකාවක් දවසේ ප්‍රධාන අන්තර්ගතයේ එළිදරව් 4 ඒ තමයි දෙවියන් වහන්සේගේ ආත්මික ලෝකයේ සැකස්ම. නැවතත් ආත්මික ලෝකය එය එයින් අදහස් කරන්නේ මානසික ලෝකයේ මේ ඇවිල්ලා ආත්මික ලෝකේ ස්වර්ගය. ඒතර මේ ආත්මික ලෝකයේ ඒ දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ වගේම මෙහිදී දෙවියන් වහන්සේගේ ලෝකය වෙනවා. ඒ වගේම ඒ සැකස්ම ගොඩක් දේවදූතන්ගේ තිබෙනවා. ඒතර එළිදරව් 4හි ඒ තිබෙන්නේ ස්වර්ග රාජ්‍ය ආත්මික ලෝකයේ තිබෙන ආකාරය. ඒතර එළිදරව් 4හි සාරාංශය මුලින්ම මේ ඉස්ත්‍රීම කාලය එය එළිදරව් 2 සහ 3 ලිපියවීම පසුව ඒ වගේම මේ සිදුවන ස්ථානය එය දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉදිරිපිට ආත්මික ලෝකයේදී. එතකොට එහෙනම් කුමක්ද මේ වැදගත් වෙන්නේ? දැන් මේ සිදුවන ස්ථානය වෙනස් වෙනවා. එළිදරව් 2 සහ 3 එය මේ පොළොවේ තිබෙන්නේ ඒ ස්වභාවක තිබෙන්නේ සත්පහන් රුකෙහි. ඒ තමයි මේ සිදුවීමේ ස්ථානය. නමුත් එළිදරව් 4 එය ආත්මික ලෝකයේ ස්වර්ගය. එළිදරව් 1ේදී අලුත් යොහාන් තෝරාගන්න ලබන යේසුස් වහන්සේ විසින්
සාක්ෂි මණ්ඩපය දුරු වුන් ඇදිලි වැටෙනවා තුන් හදන අලුත් යහන් අන් ලබා ගන්න ලිපිය වන්න. මොන වගේ කාර්යයක්ද මේක? ඒතර මේ දූතයන්ට මඟ පහදන විශ්වාසිතුන් විරු මඟ පහද දූතයන්ට ඔවුන් විශ්වාසයට කරන එකක් බරපත් වෙන නමුත් කාර්යය සාතන්ගේ බොරු එඬේරුන් සමග නිකොලතුන් සමග එක බරපත් වෙනවා. ඒතර අලුත් යහන් විශ්වාස කරන අනුව සබහාත දූතයන්ට ඔවුන් සාතන්ගේ නිකොලතුන් එකක් බරපත් වුණාට ඔවුන් කියනවා පසුතැවෙන්න කියලා. ඒ වගේම සටන් කර ජය ගන්න කියලා. ඒ වගේම ඔබ ජයගත්තොත් ඔබට ආශිර්වාද ලැබෙයි කියලා කියනවා. මේ දේවල් මෙම ලිපිවල ලියා යවන්න ලබනවා. ඒතර අලුත් යහන් මෙම ලිපිය යවන විට ඒ අදහස වෙන්නේ අලුත් යහන් පොරොන්දු වෙන බව. මොකද ඔහු තමයි මේ ලිපි විශ්වාස වෙනු යවන කෙනා වෙන්නේ. ඒ වගේම අලුත් යහන් ඔහුට කියනවා ආත්ම ලෝකෙට පැමිණෙන්න කියලා. ඒ වගේම බොහෝ දේවල් ඔහුට පෙනුම් ලබනවා. එසේනම් ඔහු දකින්න දේ, ඒ වගේම ඔහු අසන ලද දේ මෙම ප්‍රධාන අන්තර්ගතය තුලින් ඒ පැහැදිලි කරනු ලබනවා. ඉන්පසුව අපි අද දවසේ ප්‍රධාන අන්තර්ගතයට යනවා. ඒතර පළමු පදයේදී මින් පසු කුමක්ද සිදුවන්නේ? එතකොට එළදරව්ව 1 2 3 මින් පිට සිදු වෙනවා. එළදරව්ව 4 ඉඳලා කුමක්ද සිදු වෙන්න ඕන මින් පසුව මම පෙන්නනවා. 2:8 දක්වා එහි තිබෙන්නේ සැකැස්ම දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ආත්මික ලෝකයේදී. ඒ වගේම මෙහිදී ඔහු අසන දේවල් තිබෙනවා. මේක ගොඩක් වැදගත්. මෙය තමයි ආත්මික ලෝකය ස්වර්ග රාජ්‍යය වගේම දෙවියන් වහන්සේ සරලව ආත්මික ලෝකෙ සදාකාලික වෙන්නේ නැහැ. නමුත් ඔවුන් පැමිණෙනවා මේ පොළොවට. එසේනම් කවද්ද? කොහෙටද? කවුරු විතරද පැමිණෙන්නේ? ඒ වගේම කුමක්ද සුදුසුකම වෙන්නේ මේ ලබා ගැනීමට අපි මේ දැනගන්න ඕනේ මොන මේද? උතර මේ කාලයේදී මම ඔබට මේ පැහැදිලිව තේරුම් කර දෙන්නම්. ඒ වගේම අපි එළිදරව් 4:1 කියමු. ඉන්පසු අපි අද දවසේ ප්‍රධාන අන්තර්ගතය ඉන්පසු බලමු. එළිදරව් 4:1. ඉන්පසු අහසේ දොරක් ඇර තිබෙනවා මම දුටිමි. හොරණෑමක ශබ්දයේ මෙන් මාසම කතා කරනවා මා ඇසු පළමුවෙනි හඬද මෙහි නැගී එන්න. මේ දේව මාලිගාවට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නේ මේ කීය. ආමෙන්. හොඳයි ඔබ හොඳට කියුවා. අපි අන්තර් පදයට යන කලින් අපි හිතන්න ඕන දෙයක් තිබෙනවා. ඒ තමයි මේ තිබෙනවා මේන් පසුව මම බලනවා. ඒතර මේ මම දුටිමි කියලා කියනවා. ඒතර මේකේ අර්ථය වෙන්නේ එළිතරව්වේ සිදුවීම් ඉෂ්ට වන විට මෙහිදී එක් පුද්ගලයෙක් ඉන්නවා මේ දේවල් අහපු දැකපු. අනිවාර්යෙන්ම අවුරුදු 10කට කලින් යොහාන් කෝලයා ඔහු මේ දේවල් අහා දැක්කා දර්ශනය තුලින්. නමුත් මේ දේවල් වචන ඉෂ්ට වන විට ඉෂ්ට වන කාලයේදී එහිදී යම් පුද්ගලයෙක් ඉන්නවා මේ සිදුවීම් දකින්න සාසන පොරොන්දු වෙන්න ඒරා අලුත් යොහාන්. මේව කොටස මම අපි අනිවාර්යෙන්ම මම හිතනවා මේක මතක තබා ගන්න කියලා. දැන් ප්‍රධාන වශයෙන්ම කුමක්ද මින් පසු සිදුවන දේවල්. මුලින්ම මින් පසු ඉන්පසු එය අදහස වෙන්නේ කුමක්ද? මීට පෙර සිදුවීමක් වෙලා තිබෙනවා. ඒ වගේම යම් සිදුවීමකට පසුව ඉන්පසු සිදුවන දෙයක් තිබෙනවා. එතකොට උත්තරේ තමයි මුලින්ම කුමක් සිදු වෙන්නේ? ලිපි යවන ලබන එළිදරව් 2 සහ 3 දී. ලිපි යැවීමෙන් පසු එළිදරව් 2 සහ 3 දී එහිදී ඉන්පසු සිදුවීමක් තිබෙනවා. ඇයි මේ ඉන්පසු කියන එක මෙතන ගොඩක් වැදගත් වෙන්නේ? ඇයි ඉන්පසු තමයි මෙතන කියන්නේ අපිට මේ සම්බන්ධතාවය මෙම සිදුවීම් වල පිළිවෙල. එළිදරව්ව ප්‍රධාන වශයෙන් 6 වතාවක් තිබෙනවා මේ ඉන්පසු කියන එක. මෙම ඉන්පසු කියන එක ඒ අපිට කියනවා මේ සමදතාවය මේ සිදුවීම් වල තිබෙන පෙළ ගැස්ම. කුමක්ද පෙර සිදු වෙන්නේ? කුමක්ද ඉන්පසු සිදු වෙන්නේ? මෙහිදී යමක් තිබෙනවා යමක් ඉන්නවා නම් මේ ඊතරව සිදුවීම් දැකපු කෙනෙක් මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම අපිට මේ සියලුම සිදුවීම් ගැන පෙර පසු සිදුවීම් හැමදේම කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම මින් පසුව ස්වර්ගයේ දොරටුවක් තිබෙනවා. ඒතර මෙම ස්වර්ගය මොන වගේ ස්වර්ගයක්ද මේක? ඒ වගේම මෙම විවෘතලත්ම දොරටු මොන වගේ දොරටුවක්ද? මෙම ස්වර්ගය මහාශික ස්වර්ගයක් නෙමෙයි දෙවියන් වහන්සේ. මෙය ආත්මික ලෝකයක්. මොකක්ද ආත්මික ලෝකෙ තිබෙන්නේ? මෙහි එළිදරව් 201 දී අපි දකින විදිහට දෙවියන් වහන්සේ ආත්මික ලෝකය එහිදී ශුද්ධ නුවර අලුත් යෙරුසලම තිබෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේ සහ යේසුස් වහන්සේ ඉන්න ස්ථානය. ඒ වගේම යේසුස් වහන්සේ ගෝත්‍ර 12 දෙනා මේ පදන වෙනවා. මේ තමයි ශුද්ධ නුවර වෙන්නේ ආත්මික ලෝකයේ. මෙහි මේ නගරේ මෙහිදී එක් වශයෙන් උතුරු දකුණු බටහිර නැගෙනහිර වශයෙන් දොරටු 4ක් තිබෙනවා. නමුත් මේ දොරටු 12ක් තිබෙනවා. මේ
දොරටු වලින් යොහන් ආත්ම ලෝකයට යනවා. ඒතර මේ දොරටුව තමයි ආත්ම ලෝකේ විවෘත වෙන්නේ ස්වර්ග රාජ්‍යයේ. ඒතර යමෙක් ඉන්නවා පැමිණෙන කියලා කියන. ඒතර ඒක හරියට හොරණ ශබ්දයක් වගේ. කාගේ ශබ්දයද මේ කටහඬ? ඊටතර 1:10 දී ඒ යේසුස් වහන්සේ තමයි යොහන්ට ආරම්භයේදී කමතා කරන්නේ. ඒතර මේ යේසුස් වහන්සේ කටහඬ. යේසුස් වහන්සේ දැන් ඔහුට කියනවා ආත්මික ලෝකෙට පැමිණෙන්න කියලා ස්වර්ගයට. එහෙනම් මෙහිදී හේතුවක් තිබෙන්න ඕන. ඇයි යේසුස් වහන්සේට මේ කතා කරන්න කියන එක. ඒතර මේකට හේතුව තමයි ඔහුට පෙන්වන්න කුමක්ද මින් පසු සිදුවෙන්න ඕන දේවල් කියන එක. ඒතර කුමක්ද සිදු වෙන්නේ නම් මේ තමයි මෙම එළිදරව්ව 4 සිට එළිදරව්ව 22 දක්වා සිදුවන සිදුවීම් ටික. මෙම සිදුවීම් ඔහුට පෙන්වනවා. ඒතර අලුත් යොහන් ඔහු තමයි මේ දකින්නේ එළිදරව් 1 2 3. ඒකම දැන් එළිදරව්ව 4 සිට 22 දක්වා තවත් සිදුවුවොත් එහෙම සියලුම පරිච්ඡේද සිදුවීම් පෙන්වනවා ඔහුට. ඒතර එක පුද්ගලෙක් පමණයි ඒ තමයි අලුත් යොහන්. එසේනම් ඔහුට කියන ස්වර්ගයට පැමිණෙන්න කියලා. ඒතර මේ අලුත් යොහන් ඔහු දැන් ආත්මික ලෝකයේ ඉන්නේ. ඔහු ස්වර්ගයට යනවා දෙවන පරිච්ඡේදයේ. ඒ වගේම ඔහු දෙවනවාස සිංහාසය දකින්නවා. ඒතර කුමක්ද මෙතන වැදගත් වෙන්නේ? කවුද ස්වර්ගයට යන්නේ? බොහෝ අය කියලා තියෙනවා ඒගොල්ලෝ ස්වර්ගයට ගිහින් තියනවා කියලා. ස්වර්ගය දැකලා තියනවා කියලා. නමුත් ඇත්තටම අනාගත වතුරුන් පවා බයිබලයේ ඉන්න ඔවුන් ස්වර්ගය දකින්නේ දර්ශනයකින්. නමුත් ඇත්තටම බයිබලයේ දෙදෙනෙක් පමණයි ස්වර්ගයට ගිහින් තිබෙන්නේ සැබෑවලින්ම. කවුද ඔවුන්? ඒ තමයි පළපෙනෙම කාලයේදී ඒ තමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ යොහන් 3:13 දී ඔහු කියනවා කිසිවෙකු ස්වර්ගයට ගොස් නැහැ. ඒ වගේම ස්වර්ගයෙන් පැමිණෙන්නේ නැහැ. මනුෂ්‍ය පුත්‍රයා හැර. ඒතොර යේසුස් වහන්සේ ඔහු ස්වර්ගයට යනවා. ඔහු දකින්නවා හැමදේම. අසනවා හැමදේම. ඒ වගේම ස්වර්ගයෙන් පැමිණෙන කෙනා ඒ තමයි ඔහු අස දකින දේ සාක්ෂි දරන කෙනා වෙයි. ඒ වගේම කවුද මේ සාක්ෂි දරන කෙනා වෙන්නේ? ඔහු සුදුසු වශයෙන් පත් වෙනවා මේ දෙනාසගේ මුද්‍රාව ලබා දීමට. එවිට දෙවියන් වහන්සේ සහ ආත්මික ලෝකයේ ස්වර්ගය යේසුස් වහන්සේ තමයි එකට තිබෙන්නේ. ඒ වගේම යේසුස් වහන්සේ කියනවා පසුතැවිලි වෙන ස්වර්ග රාජ්‍ය ආසන්නයි. ඒ වගේම යේසුස් වහන්සේ නිදනස් වචන ලබා දෙනවා. ඒ වගේම ආත්මික ලෝකයේ ස්වර්ගය යේසුස් වහන්සේ තිබෙනවා වගේම තමයි බොහෝ දෙවියන් යේසුස් වහන්සේ කියනවා එකතු වෙලා. ඒතර යොහන් 1:51 කියනවා දෙවියන්වහන්සේ දූතයෝ මනුෂ්‍ය පුත්‍රයස්ම ගඩ කරනවා කියලා. නමුත් යේසුස් වහන්සේ ඔහු නැවත නැගිට ස්වර්ගයට ගමන් කරනවා. යේසුස් වහන්සේ තවත් පුද්ගලයෙක්ට කියනවා මේ පුද්ගලයා ඒතර යේසුස් වහන්සේ නෙමෙයි. එහෙම නේද? කවුද? මේ තමයි අලුත් යොහන්. අවුරුදු 1000කට පෙර යොහන් ගෝලයා ඔහු දර්ශනයෙන් ඔහු දකිනවා ආත්මික ලෝකයේ ස්වර්ගය. ඔහු මෙය දැක්කේ නැහැ. නමුත් ඒ දර්ශනය ඔහු මේක සැබෑ දැක්කේ නැහැ. ඒතකොට පරණ කිසිම නගතතුරු පවා මෝසෙස් ඔවුන් සැබෑ දැක්කේ නැහැ. නමුත් පරණ කිසිම අලුත් කිසිම දෙවන කාලයේදී ස්වර්ගයට බහුව එකම කෙනා ඒ තමයි එකම පුද්ගලයෙක් වනේ අලුත් යොහන් ඊටතර ඉෂ්ටන කාලයේදී. එසේනම් මෙන්න එක පුද්ගලයා අලුත් යොහන් ඔහු අසා දකින හැමදේම ඊටතර ආත්මික ලෝකයේදී. ඒතර ඔහුගේ සාක්ෂිය එය සැබෑ සාක්ෂියට පත් වෙනම නේද? බොහෝ අය සාක්ෂි දරනවා ඔවුන් ස්වර්ගයට ගිය බව. නමුත් ඔවුන්ගේ සාක්ෂිය බයිබලයට අනුව නැත්නම් එසනම් ඒ පුද්ගලයා නෙමෙයි මේ ඊටතර සුදුීම අසදාගපු පුද්ගලයා නෙමෙයි. ඒක සත්‍ය නෙමෙයි. එසේනම් ඔහු ආත්මික ලෝකයේ ස්වර්ගයට ගියා නම් අද දවසේ මාතෘකාවක්. ඒත් මෙහිදී දින සිංහාසනයේ ස්වරූපය සහ සැකසීම දක්වපු කෙනා නේද? ඒතර කොහොමද ස්වර්ග ආත්මික ලෝකයේ ස්වර්ගය තිබෙන්නේ? මොකද අපි දැකන නැහැ. අපි මේකට ගිහින් නැහැ. නමුත් ඊටතර 4 ඒ ලියා තිබෙන බොහොම පැහැදිලිව. ඒතර ඊටතර 4 තුලින් අපි ගිහින් බලමු ආත්මික ලෝකයේ ස්වර්ගය. එවිට හැම කෙනෙක්ම මේ ලේසි වේ ඔයගලන්ට මේ චිත්‍රය බලන්න. ඒතර මෙහිදී විවෘත පොතක් දොරටුවක් තිබෙනවා ඊටතර 21 දී. මේ විවෘත දොරටුව තුලින් ඔබ ඇතුල් වෙනවා මේ දොරටුව තුලින්. දැන් මේ ආත්මික ලෝකයේ ස්වර්ගයේ ස්වරූපෙ වෙනවා. මෙහිදී ආත්මික ලෝකයේ මේ චරිත තිබෙනවා. දෙවියන් වහන්සේ වැඩමහලා 24 දෙනා පහන් හතේ ආත්ම ඒ වගේම ජීවන සතන් 4 දෙනා සහ විතර මොහොත. අපි එකිනෙක පැහැදිලි කරනවා. මුලින්ම මෙහි 2 සහ 3. යොහන් ආත්මයෙන් ඉන්නේ. ඔහු ස්වර්ගයට යනවා. තවදුරටත් ඔහු
ආත්මික ස්වර්ගයට යනවා. නමුත් ඔහු කුමද දකින්නේ? ඔහු දකිනවා දෙවියන් සිංහාසනේ. ඒ වගේ මේදී එහි වැඩහුන් කෙනෙක් ඉන්නවා. ඔහු හරියට සූර්යකාන්ත සහ ලෝහිතංක වගේ. ඒක ඒ දෙතුනක් දෙයක් තිබෙනවා. ඒක හරියට මරකතට සමානව තිබෙනවා. ඒතර කවුද මේ සිංහාසනේ වඩලා ඉන්නේ? ඌ අනිවාර්යෙන් දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි අර්ථකථනය කරන්නේ ලෝහිතංක සහ මණික් වල සූර්යකාන්ත මේකේ තේරුම තමයි ස්වර්ගය සහ පොළොව කියන එක. ස්වර්ගය එය සූර්යකාන්ත වගේ එය ලෝහිතංක පොළොව ලෝහිතංක වගේ. ඒතර සරලව ස්වර්ග සහ පොළොව. ඒතර සිංහාසනේ වඩලා ඉන්න මේ ස්වර්ග සහ පොළොව මෙවුම් කරන වගේ. ඒ වගේ මෙහිදී සිංහාසන වට දෙතුනක් තිබෙනවා. දෙතුන උත්පත්ති 9:13 දී එය ගිවිසුමේ සංකේතයක්. උන්වගේ ජයගමන පසුව ගිවිසුම සංකේතයක් වශයෙන් දෙවියන් වහන්සේ දෙතුනක් ලබා දෙනවා. ඒ වගේම මෙය මේ කියනවා මාර්කත. ඒතර මාර්කත කියන්නේ සදාකාලික ගල කියන එක. ඒතර මෙය දෙවියන් වහන්සේ ගිවිසුම සදාකාලිකව තිබුණ කියන එක තමයි අර්ථය වෙන්නේ. මෙය දෙවියන් වහන්සේ ස්වරූපයට සමානයි එසකියල් හි තිබෙන. දැන් අපි ගිහින් බලමු 4 පදේ වැඩිමහල් 4 දෙනෙක් ඉන්නවා. සිංහාසන වට කරගෙන. ඒතර මේදී සිංහාසන 4ක් තිබෙනවා. ඔවුන් සුදු හැඳගෙන ඉන්නවා. රන් ඔටුනු දාගෙන. වැඩිමහල් 4 දෙනා ඔවුන් තමයි ආත්ම 4 වෙන්නේ. මේ සියලුම දෙවියන් වහන්සේ කාර්යය බාර සිටින ආත්මික ලෝකයේ ස්වර්ගයේහි එය බොහෝ ආත්ම ඉන්නව නෙමෙයි මුකුත් කරන්න නැතුව නැත්නම් තැන් තැන් ලැබෙද දෙන්නව නෙමෙයි. නමුත් මෙහිදී දෙවියන් වහන්සේගේ කාර්යයක් තිබෙනවා ස්වර්ගයේහි. එතකොට මෙහිදී මේ කාර්යය බාර ඉන්න අය ඉන්නවා. ඒතර ජනාධිපති කෙනෙක් ඉන්නවනම් මේ ජනාධිපතිට උදව් කරන අය ඉන්නවා. ඒ රටේ දේවල් බාර වෙන්න කට්ටිය ඉන්නවා. අමාත්‍යවරුන් වගේ. මෙන්න මේ විදිහට තමයි මේ අමාත්‍යවරුන් 24 දෙනා වැඩිමහල් 24 දෙනා වුන් බාර වෙන්න අය වෙනවා. එතකොට හරියට සේවකයන් රජට උදව් කරනවා වගේ. ඒතර දැන් අපි ගිහින් බලමු පස්වෙනි පදේ. සිංහාසනයේ විදුලියද ශබ්දද ගර්ජනද නිපුණේය. මොකද්ද මේකේ තේරුම වෙන්නේ? විදුලිය කියන්නේ මොකද්ද? මේ ආත්මවල වේගවත් වැඩ කිරීම. එසකිය 1:14 අපිට දකින්න පුළුවන් වෙනවා කොහොමද මේ දේවදූතයන් ස්වර්ගයේහි ඔවුන් බොහොම වේගයෙන් වැඩ කරන හරියට විදුලිය වගේ. ඒ වගේම විදුලි ගර්ජනා තිබෙනවා. ඒක ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ අඬ දෙනසේ කාර්ය ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ අණ කරනවා. දෙවියන් වහන්සේ අණ ලබා දෙනවා. ඒ වගේම මේ අණ ලබා ගැනීම ශබ්දය, ඒ වගේම අණ ඉෂ්ට කිරීම ශබ්දය. ඒ වගේම ආත්මික ලෝකයේදී ඇයි මේ ගොඩක් මේගොල්ලෝ බොහොම කාර්යබහුලලා තියෙන්නේ? මොකද මේක ගොඩ කාර්යබහුලයි. දෙවියන් වහන්සේගේ රහස ඉදතර ඉෂ්ට කරන්නේ. ඒ වගේම දෙවියන් වහන්සේ සිංහාසන ඉදිරියේහි මෙහිදී පහන් හතක් තිබෙනවා. මේ කතා කරේ ආත්ම හත වශයෙන් ඔවුන් තමයි දුතෙන් හත් දෙනා වෙන දෙවියන් වහන්සේගේ වචන කතා කරපු දෙවියන් වහන්සේ වෙනුවෙන්. දැන් ඔවුන් තමයි ආත්ම හත. ඒතර ආත්ම හත සමාව අවස්ථාවල පහන් හත කියලා කියනවා. මෙය ඔවුන්ගේ කාර්ය විදිහට හඳුන්වනවා. පහන අන්ධකාරය තමයි පත්තු වෙන්නේ. එතකොට පුද්ගලයාගේ හදවත දෙවියන් වහන්සේ වචනේ පිළිගන්න එය එම හදවත ආලෝකමත් වෙන දෙවියන් වහන්සේ වචනේ තුලින්. එම නිසා මෙහිදී ආත්මයක් තිබෙනවා. ඔවුන්ට ඉගෙනීමේ කාර්ය තිබෙනවා. ඒ වගේම මේ ආත්ම හත ඔවුන්ට ඇස් හත කියලා කියනවා. ඇස් අපට උදව් කරනවා දකින්න බලන්න. ඒතර මේ ආත්ම හත දෙවියන් වහන්සේගේ සිංහාසනයේහි ඔවුන් හරියට දෙවියන් වහන්සේගේ බලන අය වගේ දෙවියන් වහන්සේගේ ඇස්පරපත් වෙලා ඔවුන් ගිහිල්ලා මුළු ලෝකේ පුරාවටම පරීක්ෂා බලනවා. ඒ වගේම නැවත දෙවියන් වහන්සේට වාර්තා කරනවා. ඔවුන්ට මේ සොයා බැලීමේ කාර්ය තිබෙනවා. ඒතර ඔමුක තමයි මේ ආත්ම හතේ කාර්ය වෙන්නේ. දැන් 6 වෙනි පදයේදී දෙවියන් වහන්සේ සිංහාසනයේහි පළඟු හා සමාන විදුලි සමුද්‍රය තිබෙනවා. මොකද්ද විදුලි සමුද්‍රය කියලා කියන්නේ? මේ විදුලි සමුද්‍රය තේරුම් ගන්න නම් අතීත කාලේ මෝසෙස් ඔහු ස්වර්ගයේ තිබෙන දේවල් දකිනවා. ඒ වගේම ඔහු ඊට සමාන දෙයක් දකිනවා. මේ ඡායාවක්. ඒතර මේක මණ්ඩපය. එම මණ්ඩපයේ එහෙදී මේ මණ්ඩපයේ ඉදිරි පිට එහෙදී වතුර භාජනයක් තිබෙනවා. වතුර භාජනය එය හදලා තිබෙන්නේ කාන්තාවන්ගේ මේ
එතකොට මේ වතුර භාජනයක්. එතකොට මේ පූජකයාට මණ්ඩපයට ඇතුළු වීමට පෙර ඔවුන් ඔවුන්ගේ අත් සහ පාය හොද ගන්න ඕන මේ භාජනයෙන්. ඔවුන් එහෙම කරේ නැත්නම් ඔවුන් පව කරපු පත්තල ඔවුන් මැරලා යනවා. ඒ නිසා ඔවුන්ගේ අත් සහ කකුල සුද්ධ ගන්න ඕන. නමුත් මෝසෙස් ස්වර්ගයට පිට දැක්කා. ඒ වගේ මේ පොළවේ ඔහු වතුර බෙසමක් හදනවා. එතකොට සලමෝගේ කාලයේදී මේක මුහුද කියලා කිව්වා. නමුත් අපි හේබ්‍රු පොතේ දකිනවා 8:5දී මෙය ස්වර්ගයේ තිබෙන දේ ඡායාවක් වෙනවා. මේ සැබෑවක් නෙමෙයි. එසේනම් මෙය අපගේ මානසික අත්සකවල හොදගෙන නෙමෙයි එනේ වැදගත් වෙන්නේ. නමුත් වඩා වැදගත් වෙන කොමක්ද? අපගේ අතුරු පුද්ගලයා සුද ගන්න එක එහෙම නෙමෙයිද? අපේ අතුරු පුද්ගලයා කොහොමද හොදගන්නේ? ඒ තමයි දෙවියන් වහන්සේගේ වචනය තුලින්. ඒතර සැබෑ වෙන්නේ කොහමද? ඒ දෙවියන් වහන්සේගේ වචනය එයින් තමයි අපි අතුරු පුද්ගලයා සුද ගන්න. ඒතර යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා ඔබ දැනටම සුද්ධයි. මොකද මා ඔබගේ වචනය තුලින් වචන මගින් ඔබ පිරිසිදුලා තිබෙනවා. ඒතර දෙවියන් වහන්සේ සිංහාසනයේ පිට දෙවියන් වහන්සේ වචනය තිබෙනවා. මෙය තමයි ඊර්තු පොතේ වචනේ දෙවියන් වහන්සේ සිංහාසනයේ තිබෙනවා. එතකොට දෙවියන් වහන්සේ සිංහාසනයේ පිට මෙහිදී නිරන්තරව දෙවියන් වහන්සේ වචනය තිබෙනවා. කොහෙද දෙවියන් වහන්සේ ඉන්නේ කොහෙද දෙවියන් වහන්සේ වචනේ කාට තිබෙනවා දෙවියන් වහන්සේ කාට කොහෙද දෙවියන් වහන්සේ වචනේ තිබෙනවා. මේ විවිධ මොහොත අපි දකින්නට තර පහළ වෙන නැවත අපිට එය එතන ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙහි ජීවන සත්‍ය හතර දෙනෙක් ඉන්නවා. ඒ වගේම මෙය ඇස් වලින් පිරලා තිබෙනවා මේ ඉදිරියට අපිට වසතර මේක මාචු කරන හරි බය හිතන දෙයක්. අතර මේ ජීවන සත්‍ය හතර දෙනා මම කවුද? ඔවුන් කතා කරන්නේ අග්‍රදූතින් හතර දෙනා. අග්‍රදූතින් හතර දෙනා බයිබලයේහි ඊතරව තුලෙහි ඒගොල්ලෝ යුද්ධයට යනවා මකරාගේ සංවිධානය සමග. ඒ වගේම ඊතරව 6ේදී විනිශ්චය කරන ලබනවා තොර ඇදලි වැටෙන තොරක ජනතාව. අතර මෙම අග්‍රදූතයන් ඔවුන් යුද්ධය සහ විනිශ්චය කාර්ය කරනවා. ඔවුන් හරියට යුද්ධ ප්‍රධාන වගේ රටක ඉන්න. එතකොට ඇස් කුමක්ද කරන්නේ? ඇස් මානසික ඇස් නෙමෙයි. නමුත් මේ ඇවිල්ලා දසදහස් ගණන් ස්වර්ගීය සොල්දාදුවන් දෙවතුතේ. එතකොට ගීතාවලිය 103 දී ස්වර්ගීය හමුදාවක් ඉන්නවා. යේෂුවා 5:15 එදී දෙවිතුන් හතර දෙනෙක් ඉන්නවා. ඔවුන්ට කියනවා මේ සේනා නායකයින් කියලා කියනවා. ඒතර මේ දෙවිතුන් හතර දෙනා අග්‍ර දෙවිතුන් හතර දෙනා ඔවුන් හමුදායේ ප්‍රධාන හතර දෙනා වගේ. නමුත් මේ සිටින් මෙහෙම අග්‍ර දෙවිතුන් 110 හඳුනනවා කිරුබුරු කියලා. ඒතර දැන් අපි දැක්ක ඊටතර හතන පදේ බැලුවා. ජීවන්ත හතර දෙනාගේ ස්වරූපය. ඒතර ඊටතර හතරදී මේ ජීවන්ත හතර දෙනා ඔවුන් සිංහයෙක් මිනිහෙක් රාජාලියෙක් සහ හරකෙක් වගේ. ඒතර එක් පුද්ගලයා ඒතර අපි එසේ කියලා දකින මේ ජීවිත හතර දෙනා ඇත්තටම ඕන හැම කෙනෙක්ටම සතුන් හතරගේ ස්වරූපය තිබෙනවා. ඉතින් මොකද්ද මේක තීරම වෙන්නේ? සිංහයා කියලා කියන්නේ මුර්ගෙක් වගේ කෙනෙක් නිශ්චය කරන කෙනෙක්. ඒතර දෙන වචන තේරුම් ගන්න නැති කෙනෙක්. ඒක හරියට ආත්මික මුර්ගෙක් වගේ. නමුත් මේ යුද්ධදී මේ වගේ පුද්ගලෙක් නිශ්චය කරන කෙනා. හරකා ගවයා කියලා කියන්නේ. ඉතින් ගවයා මේ කතකෙත හරිකසන කෙනා. ඒතර මේ විනිශ්චය. එතකොට දැන් මේ ගවයා කෙත හරිකසනවා. නමුත් විදුත්තයා මේ පුදුලේ හදවත හරිකසන විනිශ්චය කරන අතර මේ ඒතර මේ පුදුලේ විනිශ්චය කරනවා සත්‍යයෙන් තුලින්. ඒ වගේම මේ රාජාලියා කුරුල්ලෙක්. පක්ෂීන් කියලා කියන්නේ ඒතර ඔහුට විනිශ්චය කිරීම කාර්යයක් තිබෙනවා මේ ආත්ම. ඒතර මේ එක් දී කතා කරන්නේ නොවන විනාශ දේවල්. නමුත් මේ හැම කෙනෙක්ටම මේ දේවල් තිබෙනවා. ඒ වගේම දැන් 8 වන පදයේදී මේ ජීවතුන් හතර දෙනා ඔවුන්ට අත්තටු 6ක් තිබෙනවා. මොනවාද මේ අත්තටු 6 වෙන්නේ? මේ කතා කරන්නේ මේ දෙතුන් උදව් කරන වැඩිමහල් 6 දෙනා. ඒතර මේ ව්‍යාපත් උදව් කරනවා ශරීරයට යන්න ඕන තැනට කමන් කරන්න. එතකොට ඒට උදව් කරනවා වඩා හොඳින් වැඩ කරන්න. එතකොට මේ දෙවිතුන්ට උදව් කරන වැඩිමහල්ලන් 6 දෙනෙක් ඉන්නවා. ඒතර 6 වරක් 4 කියලා කියන්නේ වැඩිමහල්ලන් 24 දෙනෙක් ඉන්නවා. එතකොට ජීවමාන සත්වයන් 4 දෙනා සහ වැඩිමහල්ලන් 24 දෙනා ඕනම තුස්සම එකට වැඩ කරන්නේ බයිබලයේ තුලින්. ඒ වගේම අපිට පරීක්ෂා කරන්න පුළුවන්. දැන්
මෙතෙන් පිටක බලන්න දෙන්න පුළුවන්ද? දැන් මේ ස්වර්ග රාජ්‍ය සහ ආත්මික ලෝකය මේ විදිහට තමයි දෙවියන් වහන්සේ සිංහාසනය ස්වරූපේ තිබෙන්නේ. දැන් මෙම ස්වර්ග රාජ්‍ය අලුත් යාමේ දකින්නවා. නමුත් මොකද වඩා වැදගත් දේ වෙන්නේ? මෙම ස්වර්ග රාජ්‍ය අපිට මේ යන්න අවශ්‍යද? ඒතර මේ දෙවියන් වහන්සේ ඉන්න ස්ථානය අපිට ආසම එකට ගිහින් බලන්න එමු නේද? ඒතර ස්වර්ගයට යන කට්ටිය කරුණාකර ඔයගොල්ලෝ අතුස්සන්න. හොඳයි අනිවාර්යෙන් හැම කෙනෙක්ම වගේ ස්වර්ගයට යන්න කැමතියි. ඒතර අපි කොහොමද ස්වර්ගයට යන්නේ? ස්වර්ග රාජ්‍ය දෙනවා සින්න තැන එය අපි ගමන් කර තැනක් නෙමෙයි. එහෙම නැත්නම් ස්වර්ග රාජ්‍ය අපි පස්සට පැමිණෙනවා. මම මිට මේ ඉරිතර වචන ඉගෙන ගන්න කලින් මම හිතුවා මම රබස්මන් ස්වර්ගයට යනවා කියලා. නමුත් ඇත්තටම උත්තරේ කුමක්ද? ඉරිතරව 4 තුලින් අපි ඉගෙන ගත්ත පරිදි අපි බලමු. ඉරිතරව 4 එකාට පියාපත් සයක් පැකින් තිබුණා වූ ඒ ජීවමන් සත්වයන් 4 දෙනා අවටද ඇතුළතද ඇස්පුරාම තිබුණේය. ඔවුහුද සිටින්නා වූ මතු සිටින්නා වූ ස්වර පරාක්‍රම වූ ස්වාමි වූ දෙවියන් වහන්සේ ශුද්ධයයි රැදවල් නොනැවතී කියති. ආමෙන්. ඔබ හොඳින් කියුවා. හැමෝම ඔයගලට උත්තර හම්බුණාද? ඔව්. ස්වර්ග රාජ්‍ය දෙනවා සින්න තැන අපි එතනට යනොත් නැත්නම් ඒ අපිට දෙනවද? ඔව්. ඒ කියන පරිදි එය පැමිණෙනවා. දෙවියන් වහන්සේ සහ ස්වර්ගය අපොත පැමිණෙනවා. එතකොට එනම් ස්වර්ග රාජ්‍යයේ පැමිණෙන්නේ කවද්ද? කවද්ද මේක වෙන්නේ? කොහෙටද මේක වෙන්නේ? අපි මේ දැනගෙන ඉන්න ඕන. ඒක කවද්ද මේ පැමිණෙන්නේ? උත්තරය තමයි ඉරිතරව් ඉෂ්ටවන කාලයේදී. ඉරිතරව් 21 ඉෂ්ටවන විට දෙවියන් වහන්සේ ස්වර්ග රාජ්‍ය සමග පොරොන්දු වෙලා තිබෙන පැමිණෙන්නේ. ඒතර කොහෙටද පැමිණෙන්නේ? අපි ඉරිතර වචන අනුගමනය කරන විට ඒ තමයි ඉරිතරව් 21. ඒ කියනවා එය අලුත් අහස අලුත් පොළොවට පැමිණෙනවා කියලා. එම අලුත් පොළොවේ එදී මිනිතුන් එකතු වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ වාසය කරන ජනතාව සමග. එසේනම් දෙවියන් වහන්සේ මොහොත සමග සදාකාලිකව ජීවත් වෙනවා. එසේනම් අපිට මේ බලාපොරොත්තු තිබෙනවා ස්වර්ග රාජ්‍ය සදාකාල ජීවනයේ. ඒතර අපි මේ අලුත් අහසට පොළොවට යන්න ඕනේ නැද්ද? මොකද මේ ජනතාව අලුත් අහසට පොළොව ඔවුන් පුළුවන් වෙනවා දෙවියන් වහන්සේ පිළිගන්න ස්වර්ග රාජ්‍ය පැමිණෙන විට වඩා හොඳයි අපි මේ ජනතාවගේ සදාවටපත් වෙනවා. උදාහරණයක් කවුද මේ ජනතාව වෙන්නේ? මස්තනෝසක රාජ්‍ය පැමිණෙන. මුලින්ම දෙවියන් වහන්සේට පැමිණ වාසය කිරීමට පළවෙනි වශයෙන්ම මෙහිදී ජය ගන්න කෙනෙක් ඉන්නවා. සටන් කර ජය ගන්න කෙනෙක් සාටන් නිකොලතයි. ඔවුන් එළිදරව්ව 13ට අනුව මේ මකරාකින් බලය ලබාගත් අය සාතන්ගේ බොරුන්ඩියට ඔළුහත 10 මුර්ගයා සාතන්ගේ බොරු සංවිධානය. ඒතර ඔවුන්ට විරුද්ධ සටන් කිරීම ජය ගැනීම එළිදරව්ව 3:12ට අනුව දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සහ ස්වර්ග රාජ්‍යයේ එකට සිටිනවා. මෙම ජය ගන්න සමග ඒ වගේම ඔවුන් මෙම යේසුස් වහන්සේ සිංහාසනයේ වාඩිලා ඉන්නවා. ඒ වගේම ජය ගන්න ඊශ්වරයට පත් වෙනවා. ඒතර මෙය දෙවියන් වහන්සේ සමග ඉන්නවා නෙමෙයි. නමුත් ඔහු වචනේ බොහෝ අයට වතුරනවා එළිදරව් 7ේදී. ඒතර මෙහිදී මුද්‍රා වූ දොරවල් 12ක් තිබෙනවා. ඒ වගේම ඔවුන් සිදු සමූහයක් කරන් යනවා. මෙම ගෝත 12 දෙවියන් වහන්සේ කියනවා වෙනස පැමිණ තමන්ගේ අත් ඔහු මත තබනවා කියලා. ඒතර මේ ගෝත 12 පැමිණෙන අය. ඒතර මේ තමයි දෙවියන් වහන්සේ පැමිණෙන ස්ථානය වෙන්නේ. මතෙව් පොතේදී ඔවුන්ට කතා කරනවා බැටලොම් ඇදලා දෙකතර යෝහන් 14 දී ඒ කියනවා යේසුස් වහන්සේ පැමිණ ස්ථානය සූදානම් කරනවා. යේසුස් වහන්සේ ස්ථානය සූදානම් කරනවා මතෙව් 25:31-34 දක්වා. මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ භවයෙන් පැමිණෙන විට සියලුම දූතයන් ඔහු පිරිනවා. ඔහු තමන්ගේ සිංහාසනයේ වාඩි වෙනවා. ඒතර සියලු ජාතීන් ඔහු ඉදිරියට යොමු කරනවා. ඒතර මිනිසුන් වෙන් කරනු ලබනවා. බැටළුවන් සහ එළුවන් වශයෙන්. නමුත් බැටළුවන් ඇදලිවන් තියෙන කියනවා ඔවුන් ස්වර්ග රාජ්‍ය ලබා ගන්නවා. මේ ලෝක පැවිදි පටන් තොරගන්න. ඒතර කවුද මේ ජනතාව? යෝහන් 14:24 පරිදි මාර්ගමකට මට කී කරන්න. ඒකට ඔවුන් වෙනස් මම ලබා ගන්නවා. ඒ වගේම අපි ඉස්මස් පැමිණෙන විට අපි එකිනෙකාට හමු වෙන ඔවුන් සමග. ඒකට තවත් මොකද එහෙම මේ මුස්ලිම් ඇදලන් තියෙන ඔවුන් තමයි ඉස්මාස්ගේ වචන කී කරන අය. ඒතර ඉස්මාස් කොහොමද කියන්නේ? ඉස්මාස් කියනවා
දෙවියන්වහන්සේගේ රාජ්‍ය මේ පල ලබාද ලබාදල මේ වචන ඉෂ්ට වෙනවා. එහෙනම් මෙහිදී ජාතික වියතුයි මෙම පල ලබා දෙන. මෙම රාජ්‍ය එය සිංචාන්ජී ගෝත 12 මේ පල ලබා දෙන හැමෝම මේ පොරොන්දු එළිදරව්ව 22 පොරොන්දු කරන තිබෙන්නේ. මෙහිම ගෝත 12 ඒ දෙවියන්වහන්සේ සිංහාසනය එය මේ පොරොන්දු කරන උතුමත් වෙනවා. එසේනම් මේ ඇත්තටම ස්වර්ග රාජ්‍යද මෙය සිංචාන්ජී ගෝත 12 තිබෙන. දැන් මේ තමයි ඔබ කුවරෙන් ඉන්නේ. તો දෙවියන්වහන්සේ අනිවාර්යෙන් එකට සිටීමට නම් දෙවියන් පැමිණීමට පෙර මෙහිදී මේ පොළොවේ මිනිසුන් ඉන්න ඕන. මෙහිදී දෙවියන්වහන්සේ පැමිණෙන පුළුවන් ස්ථාන තිබෙනවා. එමෙන්නමද මේ ඇත්තම දෙවියන්වහන්සේ පැමිණෙන පුළුවන් ස්ථානයේද කොහොමද මේ දැනගන්නේ? මේ දැන ගැනීමට නම් අපි දැනගන්න ඕනේ තමයි හේතුව ඇයි මේ ආත්මික ලෝකේ ස්වර්ගය ඇයි ඒ පෙන්වන්නේ? දැන් යේසුස් වහන්සේ ආත්මික ස්වර්ගය පෙන්වනවා අලුත් යහනට. ඒතර හේතුව ඇයි ඒක පෙන්වන්නේ? හේතුව එවිට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේට පුළුවන් පැමිණෙන්න මේ පොළොවට එවිට නිර්මාණය කරන්න පුළුවන්. ඒතර යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා දෙවියන් වහන්සේ රාජ්‍ය මේ පොළොව නිර්මාණය කිරීමට. ඒගොල්ලෝ මත දවසේදී යේසුස් වහන්සේ කැමැත්තට අනුව මේ ආත්ම ලෝකයට ස්වර්ගයට යන කෙනා ඔහු ඒ දකින්නවා. ඒතර ඇයි ඒක පෙන්වන්න ලබන්නේ? නිකන් එක දැකලා දකින්න විතරක් නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේ රාජ්‍ය මේ පොළොව නිර්මාණය කරන්නේ. කොහොමද ඒක නිර්මාණය කරන්නේ? යේසුස් වහන්සේ කියනවා සමගිය ආඥාවේදී දෙවියන් වහන්සේ කැමැත්ත ස්වර්ගෙන් පොළොවේදී කරනු ලැබෙවා කියලා. ඒතර ඒ නිසා මේ අවුරුදු 2500කට පෙර අදවසේ ඉඳලා මෝසෙස් අවුරුදු 3500කට පෙර මෝසෙස් දෙවියන්වහන්සේ දෙකට සිටීමට ඊශ්‍රායෙල් මිනිසුන් සමග ඊජිප්තුන් ආපු දෙවියන් වහන්සේ ස්වර්ගයේ තිබුණු දේවල් මෝසෙස්ට පෙන්වනවා. ඒ වගේම ඔහුට කියනවා ස්වර්ගයේ ඇති පරිදි පොළොවේ ගොඩනගන්න කියලා. ඔහු මණ්ඩපයක් ගොඩනගනවා. අවුරුදු 10කට පෙර යේසුස් වහන්සේ ඔහු කියනවා ඔහු දෙවියන් වහන්සේ පෙන්වන දේවල් දැක්කා. ඒ වගේම ඔහු දෙවියන් වහන්සේ විසින් වැඩ කරා කියලා කියනවා. රාත්‍රී දවසේදී එළිදර උෂ්ඨවන කාලයේදී කුමක්ද පෙන්වන්න ලබන්නේ? ආත්මික ලෝකයේ ස්වර්ගය. එසේනම් මේ පොළොව ඉෂ්ට වන විට දෙවියන් වහන්සේ කැමැත්ත අනිවාර්යයෙන්ම පොළොවේ සිදු වෙන්න ඕන ඒ ස්වර්ගය ඇති පරිදි. එසේනම් මෙම ජාතිය මේ අලුත් යහන් පැමිණ වාසය කරන මේ පොළොවේ ඒ අනිවාර්යයෙන් කොහොමද මේ සැකස්මට අනුව දෙවියන් වහන්සේගේ ආත්මික ලෝකයේ අනුව ඒ වගේම එය පොළොවේ පරිදි වෙන්න ඕන. එනිසා තමයි සංජී සැකස්ම මේ වෙන්නේ. ඒ කුමක් පැමිණියත් ඒකට මෙහිදී කාරණා හතරක් තිබෙනවා. ඒතර වචන තිබෙනවා. ඒ වගේම ගෝත්‍ර 12ක් තිබෙනවා. අපි මේ බැලුවොත් එහෙම සෙන්ටිග්‍රේඩ් පැමිණියට දෙවියන් වහන්සේ විශ්වාසය සහ ආත්මික ස්වර්ගය එන්න උතර මේ ජයගන එන්න එක්ක අපිට පුළුවන් දෙවියන් වහන්සේ වචන ලබා ගන්න. දෙවියන් වහන්සේ රාජ්‍ය මේ පොළොවේ ඉෂ්ටන් ලබනවා. ඒතර එනම් මෙහිදී මේ අමාත්‍ය 24ක් තිබෙනවා. ඒතර වෙදී උගන්වන 7 දෙනෙක් ඉන්නවා. මේ 7 දෙනා ඉගෙන බාර ගන්න. ඒ වගේම දිවිසන් 4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම විනිශ්චය සහ බාර වෙන කට්ටිය ඉන්නවා. ඒ තමයි ජ්‍යෙෂ්ඨ පිරිමි කාන්තා සහ තරුණ වශයෙන් අධි 4ක් තිබෙනවා. අංශ 4ක් තිබෙනවා. ඒ වගේම විතර මුතක් තිබෙනවා. වචන දෙනත් වචනේ දෙවනස් විදිහට ඉදිරියට මෙම විතර වචනය තුලින් අපි හැම විටම අප ගැතුළු පුද්ගලයා සුදා ගන්නවා. මෙම දෙවියන් වහන්සේ ඉදිරියේ නිවැරදි ඉදිරියට කිරීමට. ඒතර නිකන් ඔය ඇතුළට යන්න බෑ. ගෝත්‍ර එකක් ගේට් 12 එකක් ගෝත්‍ර නායක වෙනවා. මේ ගෝත්‍ර නායකයින් ඔවුන් මිදුලට බරපතල තිබුණා. මෙහිදී එක් ගෝත්‍රයේ සෑම මාසිකම පරදරනම ඒ තමයි මේ පරදරන මාසික ඉෂ්ට වීම වෙන්නේ. ඒක කුමක්ද මෙය පටපත් වෙන්නේ? මෙය ජාතියක් යම් නිශ්චිත සංවිධාන ප්‍රපතන දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන්න පුළුවන්. මෙම මුළු ලෝකෙම කොහෙද තිබෙන ස්ථානය මේ විදිහට මේ ස්වර්ග රාජ්‍ය ආත්මික ස්වර්ග විදිහට නිර්මාණය කරන මොකද? දවස් සිංචාන්ජිය මේ විදිහට නිර්මාණය කර තිබෙනවා. එසේනම් මේක විදිහට අපිට මානසික ස්ට්‍රීමින් ෆොටෝස් තියෙනවා. වෙනවා. ඒතර මේ තමයි මේ සැකස්ම වෙන සිංචාන්ජි ගෝත්‍ර 12 මාසික ස්ට්‍රීමින් ෆොටෝස් ටික. ඒතර කාලේ 995 මාර්තු 14 කොරියන් රාජ්‍ය එය ගංජිදෝ පළාත සුවොන් පබ්ලික් ස්ටේඩියම් එක
දවසක එක් පැයකදී ගෝත්‍ර නායකයින් සහ ගෝත්‍ර නායකයින් උන් පත් වන ලැබුවා. ඔවුන් දෙවනස් ඉදිරියේ පොරොන්දු ලැබුවා. මේ විදිහට ගෝත්‍ර 12 සිංචංචිය නිර්මාණය කර තිබෙනවා. මේ සිංචංචි පිටවීම එය 984 මාර්තු 14 අවුරුදු 10කට පසුව මිනිසුන් එකතු වුණා. මේ සැකස්ම හැදුණා. මේ කාලේ පටන් සිංචංචිය ගොඩක් ඉක්මනින් වර්ධනය වුණා. බොහෝ අය සත්‍ය වචන අනුගමනය කරා මේ ගෝත්‍රාම තුළින් ඇතුළු වුණා. ඉන්පසු 2019 දී උදාන පරිදි සිංචංචි ගෝත්‍ර 12 නොවෙනස් වන මේ නොවිවිරු 1 ලක්ෂ උපාධි ප්‍රදාන සුවයතුවා. එක් අවුරුද්දකදී 1 ලක්ෂයක මිනිසුන් මේ සත්‍ය වචන සිංචංචි වෙත පැමිණියා. අතර මෙම පළමු ඵල ඔවුන් දෙවියන්ට ලබා දුන්නා මේ උපාධි ප්‍රදාන උත්සවය වශයෙන්. ඒතර දැන් මේ එළිදරව්ව 4ට අනුව මේ ස්වර්ගයේ දේවල් දැකීම සහාය නිර්මාණ කිරීමේ පොළොව තුල ස්වර්ගය ඇති පරිදි හැමදේම එක් ස්ථානයක එක් දැකන පුද්ගලයා තුලින් අලුත් යහන් තුලින් පොරොන්දු වෙනවා. ඒ තමයි සිංචංචි ගෝත්‍ර 12 ස්ථානය දෙවියන් වහන්සේගේ රාජ්‍ය දෙවියන් වහන්සේ පැමිණෙන පොරොන්දු තැන. ඒකට අපි එහෙනම් මේ ස්ථානට යන්න ඕන නැද්ද? අපි මෙතනට යන්න ඕන නැද්ද? කොහොමද මෙතනට යන්නේ? මෙතනට යන්න තිබෙන මාර්ගය එය එළිදරව්ව 5දී පැහැදිලි කරනවා. දැන් එළිදරව්ව 5 මේ මාතෘකාව තමයි මුද්‍රා හතේ මුද්‍රාව පුත. දැන් යොහාන් මේ ආත්ම ලෝකයට යනවා. ඔහු දකිනවා මේ මුද්‍රාව පුතක් තිබෙන දෙවියන්වහන්සේ දක්නවා ඇතෙහි මුද්‍රා හතේ මුද්‍රාව වුණා. ඒතර මේ පද ඒ සිදුවීමෙහි ඒ එළිදරව්ව 5 ලියත් වෙන්නේ. මේ එළිදරව් 4 සිදුවුණු කාරණා තමයි මේ ලිපියේ පසු එළිදරව් 2:3 මේ සිදුවුණු ස්ථානය ඒ දෙවියන්වහන්සේ සිංහාසන ඉදිරිපිට. දැන් කුමක්ද මේ තිබෙන්නේ? එය තමයි මුද්‍රාව පුත දිනස දක්වන මුද්‍රා හතේ මුද්‍රාව වුණු. ඒ වගේම යේසුස් වහන්සේ මේ මුද්‍රා පුත අරගෙන කුමක්ද මේ තමයි වෘත්තෙන් දකින්නේ. ඔක්කොම දකින්නේ යේසුස් වහන්සේ මේ මුද්‍රා අරගන්නවා. ජීවසත හතර සහ පරිමාණ හතර නමස්කාර කරනවා. දැන් පහනට පෙර අලුත් කිසියක් ගාන කරනවා. එතකොට මේ අලුත් කිසියක අන්තර්ගතය යේසුස් වහන්සේ තුලින් බොහෝ අය නිර්දි ගන්න ලබනවා. ඒ වගේම ඔවුන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය සහ පූජනපත් කරනවා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය සහ පූජකයන් ඔවුන් නිර්මාණ කරනවා. ඒ තමයි උතර කතා කරන්නේ. එසේනම් කොහොමද මේ ඉස්ත්‍රිම වෙන්නේ? යේසුස් වහන්සේ මුද්‍රාව අරගෙන මුද්‍රාව අති මුද්‍රාවුණු. මේක කොච්චර අසර සිදුවීමක්ද? සියලු යුතුයන් උඩ සතුටු වෙනවා. ඔවුන් පොන් දකින්නවා මේ එළිදරව් වචන දකින්න. මුලින්ම එළිදරව් පහ තුල 1-3 දක්වා අපි කියමු. එළිදරව් 5 1-3 දක්වා. තවද ඇතුළත් පිටත් ලියන ලද මුද්‍රස්තකින් තතරස මුද්‍රාත්මක පොතක් සිංහාසනයේ වැඩහුන්නා වූ තනන් වහන්සේගේ දකුණු අතෙහි දුටීමි. ඒ පොත දිගහරින්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින්නේ කවුදයි කියා මහත් ශබ්දයකින් බලවත් දෙව්දූතෙක් කඩගස්සනවා දුටීමි. නමුත් ස්වර්ගයේහි හෝ පොළොවෙහි හෝ පොළොවෙන් යට හෝ පොත දිගහරින්ටවත් ඒක බලන්නටවත් පුළුවන් කිසිවෙක් නොසිටියේ. ආමෙන්. ඔබ හොඳින් කියුවා. නැවත වරක් මම කියන්නම් හැමකම එළිදරව්ව ඕන පරිච්ඡේදයක් මේදී එක පුද්ගලෙක් ඉන්නවා විසුද්ධි මසාද කරන. එළිදරව් 4 ඒ කියනවා එළිදරව් 5 එයා පටන් ගන්නවා මම බඩුවා කියලා. ඒතර මේ දකින්න කෙනා පොරොන්දු වෙන්න අලුත් යහන්. කවුද අලුත් යහන් දකින්නේ? දෙවියන් වහන්සේ මේ සිංහාසනෙ වඩලා ඉන්නවා. නමුත් ඔහු දකුණු අතෙහි මේදී මුද්‍රා පොතක් තිබෙනවා. මුද්‍රා හතේ මුද්‍රාව. මොන විදිහේ මුද්‍රා පොතක්ද මේක? මොකක්ද මේක? මේ මුද්‍රා වීමට නම් බොහොම තදින් එතකොට කිසිවෙකුට ස්වර්ගයේ හෝ පොළොවේ හෝ පැහැරගෙනවා මේ කියවන්න නැත්නම් මේ ඇතුළ දකින්න. දෙවියන් වහන්සේ ඔබ මේ පොත ගැන පුදු වෙන දෙන්නේ. මේ තීරුම් ගැනීමට පොත ගැන තීරුම් ගැනීමට අපි පැහැරගෙන විසුම් කාලයට යමු. මොකද පැහැරගෙන විසුමේදී මේදී මුද්‍රා පොතක් වෙනවා. අපි මේ තීරුම් ගත්තොත් ගොඩක් හොඳට ඒකට අපිට පුළුවන් වෙනවා මුද්‍රා පොත දෙවියන්වහන්සේ අතට බෙන තීරුම් ගැනීම. දැන් එළිදරව් පැහැරගෙන එළිදරව් තුලින් ඔබ පැහැදිලි කරනවා මුලින්ම එසායා 29:9-14 දක්වා. දෙවියන් වහන්සේ කියනවා ඔබ පුදුම වෙනවා කියලා. දකින්න බැරි බවත් වෙනවා කියලා. ඇයි එසේ වෙන්නේ? මොකද දෙවියන් වහන්සේ
දෙවියන් වහන්සේ ඔබ නින්දකට පමනවා එවැගේම ඔවුන්ගේ ඇස් වසනවා කියලා කියනවා. කවුද මේ අය? ඔවුන් තමයි අනාගත වතුරෝ. ඒකට මේ අනාගත වතුරන්ට තවදුරටත් දකින්න බෑ. මේ මානසිකවද නෑ, එහෙම නෙමෙයි. මොකක්ද උඹට දකින්න බැරි වෙන්නේ? ඔබට මේ දර්ශනය මුද්‍රා පොතක් වට පත් වෙනවා කියනවා. ඒතර මේ මුළු දර්ශනයම මේ දර්ශනය මෙන්න මොකක් නෙමෙයි, නමුත් මුද්‍රා පොතක් වට පත් වෙනවා. එසේනම් කුමක්ද මේ දර්ශනය? දර්ශනය අර්ථය වෙන්නේ පෙන්වන යමක්, නමුත් ඒ සැබෑවක් නෙමෙයි පෙන්වන්නේ. දර්ශනයක් පමණයි. කාටද පෙන්වන්නේ? අනාගත වතුරුවරුන්ට. ඒතර මේ අනාගත දේවල් පෙන්වනවා අනාගත වතුරුන්ට. ඒතර මේක සැබෑවක් නෙමෙයි, නමුත් ඒකේ දර්ශනය තමයි පෙන්වන්නේ. ඒතර ඒ ස්පර්ශ වුණත් අනාගත වතුරුන් මෙහි තේරුම් දන්නේ නැහැ. එසේනම් මේ දර්ශනය එය කියනවා කුමක්ද අනාගතේ වෙන්නේ කියන එක. ඊට එය පොරොන්දුවක් වෙනවා. අනාගත දුම් පොරොන්දුවක් වෙනවා. එය දර්ශනය කියනවා. එය තර මෙය මුද්‍රා පොතකට පත් වෙනවා. ආයකට තේරුම් ගන්න පුළුවන්. ඔබ කාටර් කියන්න පුළුවන් කෙනෙක් දෙනවා. බයිබල් හොඳට දන්න කට්ටිය. නමුත් ඕන් කියනවා ඕන් දන්නේ නැහැ කියලා. මොකද ඒ මුද්‍රා තිබෙන නිසා. ඒක කියන්න බැරි කෙනෙක් දුන්නොත් එහෙම මට කියන්න බෑ කියනවා. ඒකම කියන්න දන්නේ නැති නිසා. කියවන්න පුළුවන් කෙනා ඕක කතා කරන්න ඉඳුම් කෙනා කියන්න බැරි කට්ටිය කතා කරන්නේ සරලව සභාවේ සමාජිකයින්. කිසිවෙකු දන්නේ නැහැ. ඒතර කවුද අන්ධ වෙලා තිබෙන්නේ? මෙම ජනතාව තමයි අන්ධ වෙලා තිබෙන්නේ. දැන් ඕන් තේරුම් ගන්න නැත්නම් ඕන් කියනවා ඕන තේරුම් ගන්න නැහැ කියලා. නමුත් කුමක්ද වෙලා තිබෙන්නේ? මේ ඉන්දියරු ඔවුන් මෙම දෙනවාසේ වචනය අර්ථ දක්වනවා. දෙනවාසේ ගණගත වාක්‍ය ඔවුන්ගේ මනුෂ්‍යගේ කියන්වීම වලින් මනුෂ්‍යගේ නීති වලින් අර්ථකථනය කරනවා. මොකද්ද මේ මනුෂ්‍යගේ කියන ලබාතු වෙන්නේ? ඔවුන්ගේ මුවින් ස්වාමීන් සම්මත කරන නමුත් උන්ගේ හද දෙනවාසේ ඈත්ලා තිබෙන්නේ. දෙනවාසේ කොහෙද ඉන්නේ? දෙනවාසේ මිනිසුන්ගේ හදවතේ ඉන්නේ. නමුත් මේ හදවත දෙනවාසේ ඈතට තිබෙන නිසා ඔවුන් ඇතුළත කරගෙන යන්නේ කිසිම ගැලීමකට සම්බන්ධයක් නැතුව. ඒතර මනුෂ්‍යයන්ගේ කියන විමුක්තම කරගෙන සම්පූර්ණයෙන්ම දෙනවාසේ කැමැතට ප්‍රතිවිරුද්ධව. එසේනම් ප්‍රශ්න ගැටලුව තමයි එසේනම් දෙවියන් වහන්සේ මේ මුද්‍රා පොත සදාකාල මුද්‍රා කරගෙන ඉන්නවද? අබකුක් 2:3 දක්වා හිකිනවා. මෙම දර්ශනය ඉතරව මුද්‍රා පොත පත් කරන ලද කාලයක් වෙනවා. දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ කාලයේදී. එසේනම් මේ මුද්‍රා පොත මේ දර්ශනය එය දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන පොතක් නෙමෙයිද? කොහොමද මේ ඉෂ්ට කරන ලබන්නේ? ඒ වගේම කොහොමද මේක විවෘත වෙන්නේ? ඒ වගේම කොහොමද මේ සැබෑ තේරුම ලබා දෙන්නේ දවසේදී? එය ලියා තිබෙනවා බොහොම පැහැදිලිව එසේකියල් 1:2-3. දැන් මේ කාලයේ මේ සිදුවෙන ඒ කවද්ද? දෙවියන් තොරව ජනතාව මේ දෙවියන්ස් ජාතීන්ට නමස්කාර කරනවා. ජාතිද වලෝනේ දැන් මේ ජාතීන් යටතේ ඉන්නේ. ඒකට මේ කාලයේදී මේ තොරව ජනතාව ඔවුන් විජාතීන් යටතේ ඉන්නේ. ඒතර දෙවියන් වහන්සේ එක් පුද්ගලයෙක් තෝරගන්නවා. ඒ පුද්ගලයා එසේකියල්. එසේකියල් පෙනෙනවා ආත්මික ස්වර්ගය. ආත්මික එසේකියල් ගොඩක් පුදුම වෙලා මුණි වැටෙනවා. දෙවියන් වහන්සේ දැන් ඔහු නැගිටවලා කුමක්ද දෙවියන් වහන්සේ මේ පොත වෘත වෙනවා. ඒතර වෘත පොතකට පත් වෙනවා. එම වෘත පොත එසේකියල්ට කියනවා අනුභව කරන්න කියලා. දැන් එම ඔහු අනුභව කරන පොත දැන් ගොස් එය මේ ජාතීන්ට දේශනා කරන්න කියලා. ඒතර කොහෙට හරි යන්න. ඒතර මේක විජාතීන්ට මේ යන්නේ. වෙන භාෂා කතා කරන්නේ නැහැ. ඔබ යන්න ඕන මේ ජාතීන්ට ඊශ්‍රායලට තමයි යන්න ඕන. ඔබ මේ ලබා දෙන විට ඕනේ අහුක දෙන්න නැති වෙයි. ඕනේ අහුක දෙතුන කමක් නැහැ. මේක මගේ වචනය ගොස් ඒක ලබා දෙන්න. ඒතර මේක දෙවියන් වහන්සේ වචන කියලා කියන්නේ. ඒ වගේම ඔබ සරලව ගොස් ඒක ලබා දෙන්න. ඒක තමයි දෙවියන් වහන්සේ කියන්නේ. එතකොට එසේකියල් ඔහු මේ දකින්නවා දර්ශනයකින් ඔහු මේක වාර්තා කරනවා. නමුත් මේ ඉෂ්ට වන විට ඒ කාලේ නෙමෙයි වර්තමාන කාලේ නෙමෙයි. නමුත් ඉෂ්ට වන කාලය යේසුස් වහන්සේ පරමපිනුම කාලය. යේසුස් වහන්සේ ඔහු තමයි මෙම විවෘත පොත දෙනස ලබා දෙන්නේ. ඒ වගේම මේක ලබා දෙනවා ඊශ්‍රායලට. මේ විජාති ජාතක කරන විශ්වාසය ඇවිල්ලා කියනවා මගේ දුවට කතා කරලා මම ලැබුවේ
ඊශ්‍රායල් බටුවන්ට මතර එවගේම එසකියල් කුමක්ද මොන කරේ යේසුස් වහන්සේ මේ වචන කතා කරා. ඒතර ඒකේ අර්ථය තමයි යේසුස් වහන්සේ මේ එසකියල් වචන ඉෂ්ට කරා. එතකොට මෙම ජනතාව ඔහු වචන යේසුස් අහන්නට ඕන හංගදම නැහැ දෙන්නේ නැහැ. ඒක කිස්මස් කියනවා ඔබ අහුම්බන්දන වචන මගේ වචන නෙමෙයි ඒ පියාණන්ගේ වචන කියලා. ඒතර යෝහන් 14:24 ඒක තමයි යේසුස් කියන්නේ. එතකොට කුමක්ද වැදගත් කාරණා වෙන්නේ? මම එළිතරව්ව යේසුස් වහන්සේ ලබා දෙන එය දෙවන සබෑ කැමැත්ත මෙම ජනතාවට මනුෂ්‍යන්ට ඔවුන්ට දනතු ගන්නවා දෙවනස කැමැත්ත. මිනිසුන් ලබාගන්න නැහැ. නමුත් මේ ලබාගන්න අය ඔවුන් එළිතරව්ව ලබාගන්න යේසුස් වහන්සේ තුලින් ඔවුන් දැනගන්නවා තබෑ දෙවන වහන්සේ ගැන. එම ඊශ්‍රායල් ජනතාවට මේ මිනිසුන්ගේ නීති ගන්නපු අය ඔවුන් හිතුව දෙවන වහන්සේ වුණ කිට කියලා. නමුත් ඇත්තටම දෙවන වහන්සේ හිටියේ යේසුස් වහන්සේත් එක්ක. එය තමයි මිනිසුන් තේරුම් ගත්තේ එළිතරව ලබා ගැනීම තුලින්. එතකොට කුමක්ද වෙන්නේ? ඔබ දැනගත්තමත් එක්කම සබෑ දෙවියන් වහන්සේ ගැන යෝහන් 17:3 සදාකාල ජීවනය එය සැබෑ එකම දෙවියන් වහන්සේ ලබා ගැනීම. යේසුස් වහන්සේ එමට ලැබෙන අතර දෙවියන් වහන්සේ ලබා දැන ගැනීම තුලින් මිනිසුන්ට සදාකාල ජීවනය ලබා ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ දැනගන්න මිනිස්සු වෙන දෙනසන තැනට. එතකොට මෙම මුද්‍රාව පොත විවෘත වුණාට ඒ වගේම එම එන්ඩේරා විවෘත පොත ලබා ගන්න එන්ඩේරා ඒ එන්ඩේරාගේ වචන ලබා ගැනීම ඊටතර ලබා ගැනීම. එතකොට ඒ තමයි දෙනස වචන ලබා ගැනීම කාර්යය. වගේම දෙනස දැන ගැනීම ඒ තමයි සදාගත ලබා ගැනීම මාර්ගය. එතකොට මේ ගොඩක් වැදගත්. ඒ වගේ මේ විදිහට තමයි පරණකේ විතරව ලබා දෙන්නේ. එසේනම් දැන් අද දවසේදී දෙවන පැමිණීම කාලයේදී මෙහිදී දෙවියන් වහන්සේ දකුණු අතේ මුද්‍රා පොතක් තිබෙනවා. මොන වගේ පොතක්ද මේක? මොන විදිහේ පොතක්ද දෙවියන් වහන්සේ මේක මම හංගන විදිහට මේ පොත එය මුද්‍රා 7ගේ මුද්‍රා පොතක් තිබෙනවා. ඒතර මෙය හංගලා තිබෙන්නේ මොකක්ද හංගලා තිබෙන්නේ? මේ දර්ශනයක් මේ අනාගත වාක්‍ය. ඒතර පොත් 27 අතරින් අලුත් කිවිස්මෙහි මොන පොතද අනාගත වාක්‍ය වෙන්නේ? ඒ තමයි එළිතරව. නමුත් ඒ සංගල තිබෙන්නේ මොන මේද? කොහොමද ඒක හංගලා තිබෙන්නේ? අවුරුදු 1000කට කලින් එය අපොස්තල යොහාන්ට පෙන්වන ලද දර්ශනයක්. අපොස්තල යොහාන් සරලව මේ දර්ශනය ලියනවා ඔහුට පෙන්වන ලද. ඒතර මේ ලියා තිබෙන්නේ උපමා තුලින්. ඒතර දෙවියන් වහන්සේ සංගවන එළිතරව පොත උපමා තුලින් එය හඳුන්වනවා මුද්‍රා 7ගේ මුද්‍රානවා කියලා. දෙවියන් වහන්සේ මේ අරගෙන ඉන්න අතු 13 15 වෙදී ස්වර්ග රාජ්‍ය රහස් සංගමයට යේසුස් වහන්සේ උපමාලින් කතා කරනවා. ඒකට යේසුස් වහන්සේ මේ කරන පොණක් නෙමෙයි. තමන් විසින්ම නමුත් අවුරුදු 10කට පෙර දෙවියන් වහන්සේ කියනවා ඌ අනිවාර්යයෙන්ම උපමාවලින් කතා කරු තිබව. ඒතර එළිතරව පොතේදී කුමක්ද මේ සංකල්ප තිබෙන්නේ? දැන් මේ අන්තර්ගතය මේ සංකල්ප තිබෙන්නේ එය දෙවියන් වහන්සේගේ රහස් දෙවියන් වහන්සේ වාරෙන් ඉටු කළ යුතු. කුමක්ද ඔබ හිතන්නේ දෙවියන් වහන්සේ අනිවාර්යයෙන් ඉෂ්ට කරන්න ඕන? ආදම කාලේ ඉඳලා දෙවියන් වහන්සේ මහන්සි වැඩ කරනවා මේ මිනිසුන් ගලව ගැනීමට මරණයෙන් දපු. ඔවුන් මරණයෙන් බේර ගැනීමට උන්ට ගෙනල්ලා ලබා දීමට ස්වර්ග රාජ්‍ය සමග ඒවගේම සදාකාලික ජීවන ලබා ගැනීමට නිකුත් දුනස් කාර්ය වෙන්නේ මේ සියලුම දුනස්ගේ අහස මේ විතර පොතේ සංකලන දෙනවා. තවදුරටත් මේ පාපයේ නිසා දෙවියන් වහන්සේට සිදුවන හර යන්න. ඒ නිසා මේ ක්‍රම හේතුව. ඇයි හැම කෙනෙක්ම අපමරණයේ ඉන්නේ? ඒ නිසා මේ පාපයෙන් ගැලවීමට නම් ඒ වගේම මේ සාතන් මිනිස්සු ලඩ කරන සාතන් එළිතරව්වේදී යුද්ධයක් තිබෙනවා. ඒ වගේම මේ සටන් කර ජය ගැනීම සහ ඔහුව පාතාලේ සිර කිරීම මෙම සැකැස්මක් දෙවියන් වහන්සේ කියලා තිබෙනවා. නමුත් සාතන් මේ දැනගන්න ඕනද? නැහැ. සාතන් මේ කාර්යයට බාධා කර තුවන්නේ නැහැ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මේ සංගවන්නේ. එසේනම් මම කැමතියි ඔබෙන් එක දෙයක් අහන්න. දැන් අලුත් යොහාන් ආත්ම ලෝකේ දකින්නවා. මෙදී දෙවියන් වහන්සේ දකුණු අතේ මුද්‍රාව පොතක් තිබෙනවා. මෙම එළිතරව පොත. එසේනම් මෙය නිකං පොතක් නෙමෙයි අපි ගාව තිබෙන මෙම දෙවියන් වහන්සේ ළඟ තිබෙන පොත. එසේනම් කවුද මේ පොත වාර්තා කරන්නේ, ලියන්නේ? ඒ වගේම කොහොමද ඒක ලියන්නේ? දැන් ඉසායා 14:24 දී දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔහු අනාගතය ඉෂ්ට කරනවා. ඔහුගේ සියලුම අරමුණු එය නිශ්චිතයි.
අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා ඉෂ්ට කරන බව. ඒතර මේ සියලුම ඉෂ්ට වීම අවසාන කාලේ සිදු වෙන්න ඕන. ඒතර කවුද මේ උත්තර පොත වාර්තා කරන්නේ? පොරොන්දුව දෙවියන් වහන්සේ අනිවාර්යෙන් ඉෂ්ට කළ යුතු බව. ඒ දෙවියන් වහන්සේ තමන් විසින්ම මේ වාර්තා කරනවා. ඒ වගේම ඔහු තුල මේ පොත තිබෙනවා. කවුරුත් දැනගන්නේ නැහැ. එම නිසා ස්වර්ගයේ හෝ පොළොවේ හෝ කිසිවෙකුට මේ විරුද්ධ කරන්න හෝ ඇතුළේ කියවන්න බැරි වෙනවා. නමුත් කවුරුත් දන්නේ නැහැ කියන එක හරි එහෙම නේද? ඒතර හැම කෙනෙකුටම පුළුවන් කියන උන් දන්නේ නැහැ කියලා. නමුත් ඉස්සයි එසනම අපි දකිනවා. කියවන්න පුළුවන් කට්ටිය, කියවන්න බැරි කට්ටිය කාටවත් බැරි වෙනම කියවන්න. එතකොට මේක මිනිස්සුන් ගැනීම වගේ මේ කාලයේදී අද දවසේදී මේ ඉන්ඩියන්ගේ ඉඩතරක් පුළුවන් පාස්ටර්ලාගේ අන්තර්ගත තිබෙනවා. නමුත් ඔවුන්ගේ අන්තර්ගතයන් වෙනස්. ඔවුන්ගේ අර්ථකථනය වෙනස්. බයිබලයේ කියනවා අපි කිසි විටකත් ඉඩතර පොතට එකතු කිරීම හෝ අඩු කිරීම නොකළ යුතුයි කියලා. ඇයි එය ලියා තිබෙන විදිහටම ඉෂ්ට වෙන්නේ. නමුත් ඒ ඉෂ්ට වෙන විට මිනිසුන් ගණන විට ඒ එකතු කරන දේ හෝ අඩු කරන දේ ඉඩතර පොතේ එවිට ඔවුන් පැටලෙනවා. ඔවුන්ට බැරි වෙනවා මේ ඉෂ්ටම තේරුම් ගන්න. එම නිසා මේ වගේ දේවල් ලොකු පාපයක් වෙනවා. එම නිසා තමයි මේ වගේ පුද්ගලයෙක්ට ස්වර්ගයට යන්න බැරි වෙන්නේ. ඒ වගේ මේ පුද්ගලයාට සාප පැමිණෙන්නේ. ඒතර ඊටතරව තමන්ගේ විදිහට අර්ථකථන කරපු ඉන්ටර්නෙට් මේ සිදු වෙනවා. ඒතර යම් එන්ඩේරුන් ඉන්නවා. ඔවුන් කියනවා මේ පුත ඒක යම් ලේක නැහැ කියලා. ඒ වගේම මා ඩිරෙක්ට් කියනවා මේ ජීවස හතර දෙනා තමයි 34 කියලා. අපි ඊටතර හතර දකිනවා ජීවස දැන් හතර දෙනා ඔවුන් දුතු හතර නැගලා මේක මේ අංක 4 නිසා අංක 4 සුචි 4 එහෙමද නෑ හැමෝම ජීවමාන සත්‍යං කියලා කියන්නේ ජීවතුන ජීවීන් සුචි කියලා කියන්නේ පොතක් මේ සුභානච වතුරුණ කොහොමද මේ ජීවත් වන කෙනෙක් සම පොතක් සමාන වෙන්නේ මේක හඩ දෙන්නේ මේක ඇවිල්ලා මේ ඉඩතරවුවට එකතු කිරීම අඩු කිරීම වැරදි දේ ගැන්වීම ඒ වගේම ඉඩතරවුව ගැනීම නෙවිමත් ඉඩතරවුව කියන්නේ නැවතන ඉඩතරවුව කියන්නේ නොවිමත් අයින් කිරීම අපි කොහොමද කරන්න ඕන අපි හොඳින් උත්සාහ කරන්න ඕන නමුත් කිසිවෙකු නැහැ මේ විවෘත කිරීමට වටිනාය එම නිසා යොහාන් මේ හොඳින් කියවනවා උතර හේතුව යොහාන් අඬනවා ඇයි යොහාන් අඬන්නේ මේ පොතේ මුද්‍රා විවෘත වෙන්නේ නැති නිසා මේ පොතේ අන්තර්ගතයේ ඉෂ්ට වෙන්නේ නැති නිසා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැලවීම ඒ ඉෂ්ට වෙන්නේ නැහැ. ඊටතරව ඉෂ්ට වුණ නැත්නම් දෙවියන් වහන්සේගේ රහස ස්වර්ග රාජ්‍ය සදාකාල ජීවනය ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ වගේම සාතන් හසු වෙන්නේ නැහැ. සාතන් ජීවත් වෙනවා. දැන් සාතන් යොහාන් ටිකදී මරනවා. අලුත් යොහාන් අද දවසේ කාලේදී ඔහුත් මේ විදිහට අඬන්නේ නැති. මොකද මේක දුර නිසා. ඒතර කොහොමද වැදගත් වෙන්නේ අලුත් යොහාන් දැන් මේ වැඩිමහල්ලගේ කෙනෙක් ඇවිල්ලා උට කියනවා හොඳ ප්‍රවෘත්තියක්. මොකද්ද හොඳ ප්‍රවෘත්තිය? මේ පොත විවෘත කරන කෙනෙක් ඉන්නවා. කවුද කෙනා වෙන්නේ? පස්වන පදේ තිබෙනවා ඔහු තමයි යුදා ගෝත්‍රයේ දාවිද්ගේ පරපුරෙන් එන්නේ. මේ තමයි ඉතර උෂ 2016 දාවිද්ගේ පරපුරෙන් පැමිණෙන යේසුස් වහන්සේ. ඒතර කවුද මේ මුද්‍රා වෘත කරන්න පුළුවන් කරන්නේ යේසුස් වහන්සේ. කිසිවෙකුට බැරි නම් මේ වෘත කරන්න. නමුත් යේසුස් වහන්සේට පමණයි මේ වෘත කරන්න පුළුවන් වෙන්නේ. එසේනම් මොකක්ද අර්ථය වෙන්නේ මේ මුද්‍රා වෘත කිරීමේ? අපි මේ තේරුම් ගන්න ඕනේ මනමේද? මුද්‍රා වෘත කිරීමේ අර්ථය තමයි දැන් මේ මුද්‍රා වෙලා තිබෙන්නේ. නමුත් මේ මුද්‍රා වෘත කිරීම මේ උපමාවක්. සැබෑවදී මේ අනාගත වාක්‍ය වචනය තමයි මේ උපමාවල සැලට වෙන්නේ. ඒතර මේ උපමා වචනය ඒ ඉෂ්ට වෙනවා. ඒ ඉෂ්ට වෙන විට මේ මාසික දේවල් දර්ශනය වෙනවා. ඒතර මේ මාසික දේවල් පෙන්වන විට ඒවා පෙන්වන්න ලබනවා. මේ තමයි ඉදිරියව වෙන්නේ. මනසා ඉදිරියව 6 සහ 8 දී යේසුස් වහන්සේ මුද්‍රා වෘත කරනවා. කිසිට 6 දක්වා ඉදිරියව අවසාන මුද්‍රා වෘත 8 දී මේ මාසික ඉෂ්ට වීම මෙතන වාර්තා වෙනවා. ඒ වගේම එම මාසික ඉෂ්ට වීම දැනුවත් කරනවා මේ හොර්නස් හඬවීම තුලින්. එතකොට මේක පැහැදිලි කරනවා මේ මුද්‍රා වෘත තිබෙන බව. කාරක හතක් තිබෙනවා මේ මුද්‍රා වෘත අතර. නමුත් ඇත්තටම ඉෂ්ට වීම වෙන විට මේක කාරක හතක් නෙවෙයි පැමිණෙන්නේ මේ ඉන්දිරු පුදුම හතක් තමයි පැමිණෙන්නේ. මාසික ඉෂ්ට වීම මේ විදිහට සිදු වෙන විට මේ තමයි ඉල්ලතර වූ. බයිබලයේ මේ ලියා තිබෙනවා තාරක වශයෙන්. නමුත් මාසික ඉෂ්ට වීමේදී එය දූතයන් 7 දෙනෙක් අපිට මේ තේරුම් ගන්න පුළුවන්. එසේනම් මෙම තාරක 7 තමයි දූතයන් 7 දෙනා. එසේනම් උඩ වැදගත් මොකක්ද මේ මුද්‍රා වෘත තිබෙන
කොන්දේසිය තමයි ඔහු ජය ගන්න ඕන. කවුද යේසුස් වහන්සේ කාත් තරංගල ජයගත්තේ? යොහාන් 16:33 දී ඒ කියනවා යේසුස් වහන්සේ ලෝකෙ සම තරංගල ජයගත්තා කියලා. ඒතර මොකද තේරුම ලෝකෙ තරංගල ජයගත්තා කියන තේරුම? එපිස 2:2 දී මේ ස්වර්ග රාජ්‍ය මේ ලෝක තරංග ජය ගැනීම කියන්නේ ඒ අර්ථය සාතන් සමග තරංග ජය ගැනීම. එසේනම් මේ ජය ගැනීම සාතන් සමග අපරාධ ජය ගැනීම ඒතර මේකට හේතුව ඔහු දන්නවා මේ යක්ෂයාගේ රහස. ඔහු තරංග ජයගත් නිසා සාතන්ව ඔහු දන්නවා සාතන්ගේ හඳුනුම්කම සහ සාතන්ගේ රහස් සාතන් කොහොමද කරන්නේ? සාතන් කොහොමද මුලා කරන්නේ? ඒතර ඒ මනුස්සා කවුරු දන්නවා නම් එතකොට මිනිසුන් ඒකෙන් මැරෙනවද නැහැ? ඒ වගේම මිනිසුන් රැවටෙන විට මේ එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් මේ පුද්ගලයා දුසිත පුද්ගලෙක් කියලා. එතකොට මිනිසුන් ඒ දුසිතෙන් වැළගෙනවා. ඒ වගේම සාතන් දකිනවා කොහොමද සාතන් මේකට බාධා කරන්න කියලා. එතකොට ඔහු කොච්චර පීඩා කරත් යේසුස් වහන්සේ සාතන් තරංගට ජයගත් කෙනා දන්නවා සාතන්ව. ඒ නිසා එය හොඳසේ කරනකොට මුද්‍රා විවෘත කරන්න. වැදගත්ම දේ තමයි මේ පොරොන්දු වචන ඉෂ්ට වලට මුද්‍රා විවෘත වෙනවා. මේ කාලයේදී යේසුස් වහන්සේ තමයි තරංග ජය ගන්න කෙනා වෙන්නේ ආත්මික ලෝකයේදී. මේ පොළොවේ මේදී පැමිණ කෙනෙක් ඉන්නවා මේ පොළොවේදී. ඒකට පොරොන්දු වචන ඉෂ්ට කරන ඒ වගේම මාසික ඉෂ්ට වීම සාක්ෂි දරන. ඒ නිසා තමයි මේ මුද්‍රා විවෘත කරන විට යම් කෙනෙක් ඉන්නවන මේ ඉෂ්ටුමට මේ ඉෂ්ටුම සාක්ෂි දරන. කවුද මේ? මේ තමයි යේසුස් වහන්සේගේ පොරොන්දු වෙන්නේට අලුත් යෝහාන. ඒ නිසා තමයි ආමෝස් 3:7 දී කියනවා දෙවියන් වහන්සේ තමන්ගේ අදහස් අනාගතවතුන්ට කියන්නත් මුද්‍රා කරන්න හැකියි. ඒතර මේ එතරම් 1 2 3 දකින්න කියනවා. ඒතර ඔහු කියනවා මේ ආත්මිකට පැමිණෙන්න කියලා. ඒ වගේම ඒතර 4 ඉසට හැමදේම මොකද දක්වා ඔහුට පෙන්වන්න ලබනවා. ඒතර හැමදේම පෙන්වුණ පස්සේ ඔහුට කියනවා ඉෂ්ට කරන්න. වනාම පොරොට ඉෂ්ට කරන්න. ඒතර 22 දී ඒ කියනවා නම යෝහාන් සීලෝ දේවල් දක්වපු අසුකේනා කියලා. ඒතර එහෙනම් ඔහු අන කරනවා මේ දේවල් සාක්ෂි දරන්න සභාවලට. ඒතර හැමතිස්සෙම විතම උත්තරය උතුන මම දැක්කා. ඒතර මේ එන්නේ ටික ඉන්නවා. බඩව තේරුම් ගන්න පුළුවන් නේද? මේ එන්නේ තුලින් අපිට පුළුවන් මේ සාක්ෂි ලබා ගන්න. එසේනම් මම එළිදරව කොහොමද ලැබෙන්නේ? අපිට හිතන්න පුළුවන් කොහොමද මේ වචනය ලබා දෙන්නේ අපිට? දැන් මේ මුද්‍රා විවෘත කරන්න පුළුවන් කෙනා තමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ යේසුස් නුවෙන්ඩේරා දැන් ඉදිරියට පැමිණෙනවා. ඒ වගේම ඔහු පැමිණ මේ දෙවියන් වහන්සේගේ දකුණු අතින් අර කවුද මේ? ඒ තමයි යේසුස් වහන්සේගේ ඉන්දියාවේ යේසුස් වහන්සේ මේ දෙවියන් වහන්සේගේ පුත ලබා ගන්නවා. කුමක් කරන්නද? මේ මුද්‍රා විවෘත කරන්න. කොච්චර වැදගත්ද මේ කාර්යය? මේව 7 වෙනි පදේ ගොඩක් වැදගත්. දැන් ස්වර්ගයේ මේදී ගොඩක් සතුටුදායක දෙයක් සිදු වෙනවා. මොකද මේ දැන් පෙන්වන අපිට මේ ආරම්භයේ කොහොමද එළිදරව්ව ලබා දෙන කියන එක. එළිදරව්ව එකේදී ඒ කියනවා යේසුස් වහන්සේ එළිදරව්ව කියලා. දෙවියන් වහන්සේ ඔහුට ලබා දෙනවා. එසේනම් දෙවියන් වහන්සේ යමක් ලබා දෙන ඔහුට එහෙම නෙමෙයිද? යමක් දෙවියන් වහන්සේ ලබා දෙන්නේ ඒ තමයි මුද්‍රාව පොත. ඒක මේ ලබා ගන්න කෙනා යේසුස් වහන්සේ එහෙම නේද? ඒතර එම නිසා තමයි මේ යේසුස් විරුද්ධව වෙන්නේ. මොකද යේසුස් වහන්සේ ලබා ගන්න මුද්‍රාව පොත ඒක මේ යේසුස් වහන්සේ ඒ විරුද්ධව කරනවා, මේ විරුද්ධ කරනවා. එසේනම් කුමක්ද සිදු වෙන්නේ? ඒ තමයි එළිදරව් සිළු කෙසර විදක සිළු පරිදි සිදු වීම. මෙය මුසුදුන දේ පෙන්වීමට අහු දේතුන් යවනවා මහානත. එසේනම් එළිදරව් ලබා දෙන්න ඕන. කවුද පටන් ගන්න ස්ථානේ වෙන්නේ දැන්? මේ දෙවියන් වහන්සේ මේක ලබා දී තුන යේසුස් වහන්සේට මේ ආරම්භ කිරීමට. එසේනම් මෙන්ඩිට වශයෙන් මේ ලබා ගන්නවා මේ මුද්‍රා පොත දෙවියන් වහන්සේගේ එය පුරා වැදගත් වීමක්. අපි ගිහින් බලමු මේ චිත්‍ර දිසා. දෙවියන් වහන්සේ දක්වනත් මුද්‍රා පොත තිබෙනවා. මුද්‍රාත්මක මුද්‍රා වුණු යේසුස් වහන්සේ මේ මුද්‍රා පොත අරගෙන මේ මුද්‍රා වෙලා තිබෙන්නේ. නමුත් යේසුස් වහන්සේ මේ මුද්‍රා වෘත කරන කියන එක වචන ඉෂ්ට වෙනවා.
දැන් වචන ඉෂ්ට වෙන විට පොතේ මුද්‍රා විවෘත වෙනවා. මාසික ඉෂ්ටවීම පැමිණෙනවා. මේ පොරොන්දුට අනුව මේක පෙන්වනු ලබනවා. මෙය සේවකයින්ට එදර තුනේදී දූතෙන් ගන්න පරිදි මේ පොත දැන් දෙව්දූතයා අරගෙන ඉන්නවා. ඒතර කාටද ලබා දෙන්නේ? ඒක ලබා දෙනවා යොහන්ට. උට ඒක අනුභව කරන්න. ඒතර මේ මුද්‍රා පොත එදර 6:08දී මුද්‍රා පොතේ වෘත වෙනවා. ඒ වෘත පොත දැන් ලබා දෙනවා. එදර 10 දූතට දෙව්දූතයා මේ සරලව තියාගන්නවද? නෑ. දෙව්දූතයා ඔහු ඒක අලුත් යහන් ලබා දෙනවා. ඒක රත්වස කාලයේදී අලුත් යහන් මේක ලබා ගන්නවා. ඔහු ඒක අනුභව කරනවා. ඔහු ඒක බොහෝ ජාතීන්ට භාෂාවට රජවරුන්ට සාහිත කරනවා. ඇයි හැම කෙනෙක්ම මේ මිනිසුන්ගේ වචන තමයි ගෙන තිබෙන්නේ. ඔවුන් නැවත උගන්වලා තියෙනවා. ඒතර මෙහිදී මේ වචන ලබාගත හැින්නවා. සිරුම සභා වලට මේ ලබා දෙනවා. එසේනම් සිරුම කෙනා මේ වචන ලබා ගන්න කෙනා ස්වර්ග රාජ්‍ය ඔවුන් මේ කරුණට පත් වෙනවා. නෑ. මේ කරුවන් වෙන්නේ විනාශ වචන ආරක්ෂා කරන. ඒතර එසේනම් මෙම එඩතරව මෙම මේ ලබා දෙනවා මේ කරුණට කියන්නේ මේ බොහෝ අය අතුරින් මේක ලබා ගන්න වචන අගය කරලා පැමිණෙන්නේ ඕන් තමයි කරන්නේ. මුසපා 2014දී සහතේදී මේ එළදරව් විශ්වාසයේ යොහන් ඔහුම ලබා ගන්නවා. ඒ වගේම මේක යොහන්ට ලබා ගන්න අහන අය අසුනන අය ඔවුන් එකතු වෙනවා. ඔවුන් තමයි මානසික ඉෂ්ටපරපත් වෙන්නේ මේ කරුවන්ගේ ගොසදලයි. මේ විදිහට තමයි එළදරව් සිදු වෙන්නේ. මෙය මුද්‍රා ලබා ගැනීම මම දැනන දාන පුළුවන්. ඒ වගේම සදාගතිය ලබා ගන්න පුළුවන්. එසනම් කුමක්ද ගොඩක් වැදගත් කාරණා මේදී මෙම පොත එය ලබා දෙන්නේ එක පුත්‍රයෙක් පමණයි අලුත් යොහන්. එමණසා තමයි 12 දෙනෙක් මේ පොත ලබා ගන්න කාගෙන්ද? මේ දෙවියන් වහන්සේගේ විශ්වාසයේ වරදතු වෙන මේ එළදර කොහොමද පැමිණෙන්නේ? අපි දකිනවා දෙවියන් වහන්සේ විශ්වාසයේ ආත්මයෙන් නමුත් අලුත් යොහන් ඉන්නේ මාෂී. අලුත් යොහන්ට පමණයි මේ පොත ලබා දෙන්නේ අනුභව කරන්න. ඒ නිසා මේ පොත පමණයි සාක්ෂි කරන්න පුළුවන් වෙන්නේ. අපිට මේ සාක්ෂි ලබන්න පුළුවන් වෙනවා විශ්වාසයේ. ඒතර අලුත් යොහන් මේ පොත ලබා ගන්නවා අරට අනුව දෙවියන් වහන්සේගේ මේ එළදර පොත ලබා දෙන වීම තමයි අලුත් යොහන්ගේ කාර්යය වෙන්නේ. ඒතර සියලුම දෙනා මේ එළදර පොත ලබා ගන්නවා. එම සාක්ෂිය අලුත් යොහන්ගෙන් එය ඇදලි ජීවිතය ආරක්ෂා කිරීම වෙනවා. එතකොට ඔවුන් තමයි මෙම ඇදලි ජීවිතයේ මේ වචනට ආරක්ෂා කරපු බවපත් වෙන්නේ. ඒතර මෙය කෙනෙක් එළදර ලබා ගන්න උතර මේ ගොඩක් වැදගත් වෙනවා. අපි එළදර 5:9-10 කියමු. එළදර 5:9-10 දක්වා ඔහු අලුත් ගීතිකාවක් ගායනා කරමින් ඔබ පොත ගන්නටත් එහි මුද්‍රා කඩන්නටත් වටින තැන වහන්සේය. මක්නිසාද ඔබ මාරුන් ලැබ සියලු ගෝත්‍රවලින්ද භාෂාවලින්ද සෙනගගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන් වහන්සේට මිලටගෙන ඔවුන් අපගේ දෙවියන් වහන්සේට රාජ්‍යද පූජකයන්ද කළසේක. ඔවුහු පොළොවේ රජකම් කරති කීවෝය. ආමෙන්. ඔබ හොඳින් කියුවා. දැන් අපි කියන ලද වචනය එය ගොඩක් වැදගත් අපිට. ඒ වගේම ඒ ගොඩක් බලාපොරොත්තු වචනයක් අපිට. මොකද විශ්වාසය ජය ගන්නවා. විශ්වාසයට පුළුවන් වෙනවා මේ පොත ලබා ගන්න දෙවියන් වහන්සේගෙන්. ඒ වගේම ඔහු මුද්‍රා වෘත කරවිට කොහොමද වෙන්නේ? බොහෝ අය මිලදී ගන්නවා විශ්වාස රුධිරයෙන්. ඒ වගේම දෙවියන් වහන්සේගේ රාජ්‍ය සහ පූජකයන් නිර්මාණ කරනවා. ඒ වගේම ඔවුන් මේ පොරොමත වාසය කරනවා. මේ ගොඩක් ලොකු අන්තර්ගතයක් මේ තිබෙන්නේ. හැම කෙනෙක්ම කවුද මේක ඇත්තටම මේ අන්තර්ගත අහනුණු කට්ටිය වෙන්නේ? මේ තමයි එන්ඩේරුන්. මේ ක්‍රිස්තියානි ලෝකේ ඉන්න. ලෝක පුරා ඉන්න. ඇයි ඒ? මොකද අවසාන වශයෙන් මේ ගැලවීමේ කාර්ය යේසුස් රුධිරය තුලින් සිදු වෙනවා. අපි මේ දෙවියන්ගේ බල කෙසේ හෝ මේ බලය කවද්ද කාටද මේක අදාළ වෙන්නේ? කාටද පැමිණෙන්නේ? මම මේ දන්නේ නැත්නම් එසනම් මෙම ගැලීමේ කාර්යය ඒ සිදු වෙන්නේ
මට කිසිම අදාළත්වයක් නැතුව මොත් අපේ ඉන්ඩේරුන් වුන් හොඳින් හුම්කන් දීලා මේ ඉතර වචන තේරුම් ගත්තොත් එහෙම වගේම ඔබ මේ බොහෝ අයට ලබා දුන්නොත් ඔබගේ විට බොහෝ අය පැප්ක වැඩ කැරෙන්න පැමිණේවි. ඒකම බලාපොරොත්තු වෙනවා අපිට ඇත්තටම මේ හොඳට අවධානය කරලා හොඳට හුම්කන් දීලා ඒ වගේම සිළුම් පොළේ අය මේක තේරුම් ගන්න පුළුවන් කියලා කොහොමද මේ වචනය ඉෂ්ට වෙන කියන එක. එම නිසා මේ ජීවන හතර දෙනා සහ වැඩිමනස් හතර දෙනා උන් ගොඩක් හතුරු වෙනවා. ඒතර කුමක්ද මේ අලුත් ගීතිකාව වෙන්නේ? මේ අලුත් ගීතිකාව තේරුම් ගැනීමට මුලින්ම අපි දැනගන්න ඕන ගීතිකාව ගැන. ගීතිකා බයිබලයේහි මේ දෙවියන්වහන්සේගේ වචනය තමයි අනාගත වාක්‍යය. ත්‍රිත්‍යිකතාව 31 දී 19 සිරිසි දක්වා යගම 30 දී දෙවියන් වහන්සේ ඉස්ස ජනතාවට කියනවා අපේ ගීතයක් කන කරන්න. ඒ වගේ මෝසෙස් ඔහු මේ ගීතිකාව නිර්මාණ කරන මොකද කියන්නේ? අනාගත වෙන දේ කියනවා. ඒ විදිහට මේ අනාගත සිදුවීම් කියනවා ඊට පෙර ඒ වගේම ඒ ගීතිකාවට කියනවා ඕන් මේ ගීතිකාව ගායනා කරනවා. ඒතර මෙය පොරොන්දු වෙන කතාවක් කරනවා. මේ ගීතිකාව පොරොන්දුවක් නම් අලුත් ගීතිකාව එය අලුතින් අපිට විතර මේ ඊට පෙර අහන්න නැති ගීතිකාවක්. එසේනම් මේ අනාගත වාක්‍ය ඉෂ්ටන විට එම ඉෂ්ට වීම එය තනවත් කරන්න නේද? ඒකට මේ අලුත් ගීතිකාව එය පොරොන්දුවේ මාසික ඉෂ්ටීම වෙනවා. ඕන තේරුම් ගන්න පුළුවන්ද? ඒතර කවුද මේ අලුත් ගීතිකාව ගායනා කරන්නේ? එළදරව් පහේදී මේ ජීවන හතර දෙනා සහ වැඩිමන හතර දෙනා ආත්ම ලෝකේ ගායනා කරනවා. ඒ වගේම එළදරව් 14 දී දේවාස සිංහාසනය ජීවන හතර දෙනා සහ වැඩිමන හතර දෙනා ඔවුන් තමයි අලුත් ගීතිකාව ගායනා කරන්නේ. ඒ වගේම ඔවුන් තමයි පළ වෙන්නේ මේ 144 මුද්‍රා කරපු. ඔවුන් මේ දෙනාස සදාකා ජීවිත තාකාලික ගීතය ගායනා කරා. මේ අන්තර්ගතය අපිට කවුරු ඉගෙන ගන්නවා ඉගෙනපනින්ම. දැන් අපිට තේරුම් ගන්න පුළුවන් මෙය එසේනම් මේ ජීවමස්ත හතර දෙනා සහ වැඩිමහල් හතර දෙනා මේ අලුත් ගීත ගායනා කිරීමේ තේරුම ඊතරව ඉෂ්ටන කාලයේදී මෙම විදිහේ මාසික ඉෂ්ටවීමක් දාශන වෙනවා. ඒක තමයි මේ ඊට පෙර දැනුවත් කරන අලුත් ගීතිකාව වෙන්නේ. මොන විදිහේ මාසික ඉෂ්ටමද වෙන්නේ? එය සියලුම ගෝත්‍රයකින් භාෂාවකින් ජනතාවකින් සහ ජාතින් මිනිසුන් මිලදී ගන්නවා. මේ යුතුම් ගුරුතුරු තුළින් සහ ඔවුන් කියනවා එසේනම් හැම කෙනෙක්ම මෙම ගෝත්‍රයක් ජාතිය භාෂාවක් මේ කොහොමද තිබෙන්නේ? එය මේ ඊටත් පාපේ යටතේ තිබුණ අය. ඇයි ඒ? මොකද මේ තමයි මිනිසුන් ගෙනාපු ස්ථානයේ මේ දිසා ගුරුතුරුන්. කවුද මේ අන්ධකාරය පාපේ අන්ධකාරයද? කවුද මෙම ඔවුන් අත්පත් කරපු තැන වෙන්නේ? එළදරව් 13:7 දී යගම එළදරව් 17:15 දී මේ තමයි ඔලොතන්දහ මුර්ගයා මේ සාතන්ගේ සංවිධානය. මිනිසුන් මේක යටතේ ඉන්නවා, ඔවුන් යටතේ ඉන්නවා. ඒතර මේ මාසික දේශයක්ද නැත්නම් ආත්ම දේශයක්ද? මේ ඇවිල්ලා රාජ්‍යයක් මේ උපමාවශයෙන් කතා කරනවා. ඒතර අපි මේ තේරුම් ගන්න ඕන. මුලින්ම අපි තේරුම් ගන්න ඕන මේ රජු ගැන මේ ජාතින් පාලනය කරනවා. ජාතින් පාලනය කරන රජු බයිබලයේහි 1 පේතුරු 2 දෙනවා කියනවා පූජකත්වය ගැන. ඒතර මේ පූජකයා මේ රජු කෙනෙක් වගේ මේ ඔවුන් එන්ඩේරුම් පාස්ටර්ස්ලා. ඒතර මේ පාස්ටර්ලාගේ ජාතීන් ඒතර මේක සභාවක් නේද? ඒ වගේම මේ ජනතාවයි සභාව තුළ ඉන්න ඔවුන් තමයි සභා සමාජිකින් වෙන්නේ. ඒ වගේම මේ භාෂාව එය මේ ජාති භාෂාවක්. එනම් මේ සභාවේ ඉගැන්වීම වෙනවා. ඒතර මේ ගෝත්‍ර ගැන බොහෝ ජාති එකතු වෙන තැන. ඒතර අපිට කියන්න පුළුවන් සභාව ගැන විතර මේ සියලුම ලෝක සභා සියලුම සභාවලට මෙහිදී මේ මිනිසුන් යේසුස් වහන්සේ මේ මිනිසුන් මුලදී ගන්න කෙනා තමන්ගේ රුධිරයෙන් එසේනම් ඔවුන් මුලදී ගැනීම මොකද්ද මේ තීරණ විශ්වාසයේ ඔවුන් ගලව ගන්න හැම නේද? ඒකට එසේනම් ඇයි මේ යේසුස් රුධිරය මේ ගැලවීම ලබා ගන්න දේ අදාළ වෙන තුර අපි හොයාගමු මේ බටපටාගේ ආරම්භය ඇයි ගැලවීම රුධිරයෙන් පැමිණෙන්නේ? දැන් අපි බලුවොත් මේ මොහොත කාලයේදී ඊශ්‍රායල් මිනිසුන්
ඔවුන් ඊජිප්තුවේ වහල් භාවය තිබුණේ දෙවියන් වහන්සේට ඔවුන් නිදහස් කර ගැනීමට දෙවියන් වහන්සේ බැටළු පටවනගේ මහාශි සහ රුධිර භාවිතා කරනවා. එතකොට මේ බැටළු පටවනගේ මහාශි සහ රුධිර තුලින් ඔවුන් තමන්ගේ දොරටුවල උළුවස්වල ගහනවා. ඒතර මේ ඒ වගේම මේ බැටළු පටව අනුභව කිරීමෙන් මේ තුලින් මෙම පීඩාව මෙම ඊශ්‍රායල් මිනිසුන්ට පැමිණෙන්නේ නැහැ තොරගත් ජනතාවට. මෙය පැමිණෙනවා එමණස තමයි මේ කියන්නේ පාස්කු කියලා. ඒතර මේ කාලෙක භාවිත කරන්න නේද මේ පැටළුව පාස්කු පැටළුව වෙනවා. මොහොතකින් කාලෙක මොකද වෙන්නේ? එහි ඡායාවක් තියෙන මේ සබෑවක් නෙමෙයි. ඒතර අපි පළවෙනිම කාලයේදී මේ සබෑවක් තිබෙනවා. කවුද මේ? යේසුස් වහන්සේ. ඒතර යහන් 1:29 දී බෞතිස්ත යහන් දක්නවා යේසුස් වහන්සේ කියනවා දෙවියන්වහන්සේගේ ඉන්දියලා ලෝකේ පාප දරුවන් දරන කියලා. එම නිසා යේසුස් වහන්සේ තම සබෑව වෙන්නේ මේ බැටළු පටවනගේ. බැටළු පටව. ඒතර යේසුස් වහන්සේ බැටළු පටවන නම් මිනිසුන් ඔහුගේ මානසිකයි රුධිරය අනුභව කරනවද නැහැ. යහන් පොතේ යේසුස් වහන්සේ කියනවා මම තමයි ජීවමාන ආහාරය කියලා. මාංශික. ඒතර ඔබට මා තුළින් ඉගෙන ගන්න. ඒතර මේ මෙමම මෙහි මාංශ වෙන මගේ ක්‍රිස්තුස්වහන්සේ තමයි ස්වර්ගයෙන් පැමිණෙන ජීවනදායක ආහාර වෙන්නේ. ඔබට මාතුන් ස්ථාගත කියලා බලන්න පුළුවන්. එතකොට මෙම සැබෑව එම ජීවන ආහාරය වල යේසුස් වහන්සේ කියනවා ඒ තමන්ගේ මහාශි සහ රුධිරය. ඒතර මේ ඇත්තටම ඇත්ත මහාශි සහ රුධිරද නැහැ. දෙවියන් වහන්සේගේ වචනය නම් යේසුස් වහන්සේ තනමන වචනය නෙමෙයිද? පියන වචනය නම් පුත්‍ර තනමන වචනය වෙනවා. ඒවිත යේසුස් වහන්සේ වචනය නම් විශ්වාසකේ මහාශි සහ රුධිරය එයත් වචන නෙමෙයිද? ඒතර මිනිසුන් මේ තීරුම් ගත නැති නිසා ඔවුන් හිතුවා ඔවුන්ට අවශ්‍ය වුණා මාංශික ආහාර. ඔවුන් මේ තීරුම් ගත නැති අදහලා ගියා. ඒතර මොකද පේදුරු සහ ගෝලෙන් දොස්තනා ඔවුන් කියනවා ස්වාමිනී අපි කාවතට යන්නද? බුදුර තමයි සදාකාලික වචන තිබෙන්නේ. ඒතර කුමක්ද විශ්වාසක මාංශ සහ රුධිරය වෙන්නේ? එය ඉදතර වචනය. විශ්වාසයේ ඉරා වෙනවා. ඒතර මේ ඉදතර විශ්වාසයේ ඉදතර වචන ලබා ගැනීම තුලින් තමයි කෙනෙක්ට ගැලවෙන බව බලන්නේ. එමස් තමයි ඉදතර පහේ 24 දී යහන් කියන්නේ ඔබ වචනේ අහුම්කම් දෙනවා ඔබ ජීවනේ මරණයට නොදලා. මරණයෙන් ජීවිතයට නම්. ඒතර මෙය මෙතන පාස්කුව. මේ පාස්කුව දුවන පුළුවන් වෙන්නේ මෙව විශ්වාස වචනය තුලින් ඉඳලා ඔහුගේ රුධිර තුලින්. මේ තමයි මානසික ඉෂ්ටවීම නෙමෙයි. නමුත් දැන් යේසුස් වහන්සේ තමන්ගේ ගෝලෙන් යුතු කරනවා. ඒ වගේම ඔහු පොරොන්දු වෙනවා එම දෙස්පන්ම කාලය. ඔහු අලුත් කිසිමක් පිළිගන්නවා ඔහුගේ රුධිරේ. එසේනම් මේ අලුත් කිසිම කොහොමද හිටවන්නේ? ඔහු කියනවා මම මේ පාස්කුව බොහොම ගත කරන්න මෙහි කැමති කියනවා. හැම යුද්ධවලකම පාස්කු රාත්‍රියේ මනසා ඔවුන් ඇත්තටම ඇත්ත මාංශික බැටළුන් තමයි අල්ලගෙන. ඒතර විශ්වාසයේ ඔවුන් මේ විශ්වාස වචනයට අහුම්කම් දෙනවා. එන්ඩලා වුණු බැටළුන්. ඒතර මම මේ පාස්කුව ඔබ සමග ගත කරන්න බොහෝ ආශාවෙන් කියලා කියනවා. නමුත් මේ පාස්කුව ආහාරය එය විශ්වාස වචනය ඔහුගේ නමුත් මෙම පාස්කුව ස්වර්ග රාජ්‍ය සම්පූර්ණ වනතුරු මම එය නැවත අනුභව කරන්න නැහැ කියලා යේසුස් කියනවා. ඒකට මේ යේසුස්ගේ වචනේ එය තවදුරටත් ලබා ගන්න බැරි වෙනවා. ඇයි යේසුස් වහන්සේ යනතර මේ කාලේ ඔහු පැමිණෙනකන් මාව සිහි කරන්න කියනවා මේ රූප සහ මෙදිශ තුලින්. කුමක්ද හෙදී තුකට මෙහෙදී වැදගත් වුණ දේ වෙන්නේ? මොකක්ද මෙහෙදී කියන්නේ? අපිට බෑ නැත අනුභව කරන්න දෙවියන්ගේ රාජ්‍ය විශ්වනතුරු. ඒතර මේ කාලේ පැමිණෙන විට ඒ ඉෂ්ටන විට එවිට තමයි අපිට මේ අනුභව කරන්න පුළුවන්. ඒතර එන මොන දෙවියන්ගේ රාජ්‍යද මේ කතා කරන්නේ? ඒ විතර පහේදී නම් සිත දක්වා සියලුම රාජ්‍ය ජාතීන් ජනතාව පාපයට ඉන්න සියලුම තබාවලට මෙම යේසුස් රුධිරය තුලින් මිනිසුන් මුලදී ගන්නවා. ඒකට කුමක්ද යේසුස් රුධිරය වෙන්නේ? ඒ තමයි රුධිර වචනේ එහෙම නේද? කවුද මේක ලබා දෙන්නේ රුධිර වචනේ විශ්වාසයෙන්? එම ඒකට මේ අලුත් විහාන තමයි මේක ලබා දෙන්නේ එහෙම නේද? ඒකට එම රුධිර වචනය තුලින් මුලදී ගන්නවා. ඒකට මේ යේසුස් රුධිරව මේ සාක්ෂියට පත් වෙනවා අලුත් විහාන තුලින් මෙම රුධිර වචනය අපි අනිවාර්යයෙන් තේරුම් ගන්න ඕන කොච්චර වටිනවද කියන එක මේ වචනය. මොකද
මෙය විශ්වාසික රුධිරයේ වචනය වෙනවා. ඒ වගේම මෙම වචනය තුළින් මිනිසුන් මුලදී ගන්නවා. මේ රුධිරය තුළින් දිනස්ගේ රාජ්‍ය සහ වෘජකින් නිර්මාණය කරනවා. ඒතර මෙම දිනස්ගේ රාජ්‍ය අපිට මේ පාස්කු නැත ගොතන පතන මේ විතරම දිනස්ගේ රාජ්‍ය ඉෂ්ට වෙනවා. ඒතර ඒ නිසා මෙම රුධිරයේ රුධිරයේ ඵලය එය පැමිණෙන්නේ දෙවන කාලයේදී ඊතරව ඉෂ්ට වෙන විට අපි ඊතරව පහේ 910 දැක්කා මිනිසුන් මුලදී ගන්නවා. මිනිසුන් ඔවුන් කියන ඊතරවකේදී පයිසර හදක්වා ඔවුන් රුධිරයෙන් මුලදී දහසනකට ඊතරව 7 දී කියන 14 දී මහත් පීඩාව කාලයේදී මෙහිදී තමන්ගේ තල සුත ගන්නවා. ඔවුන් තමන්ගේ සල සුත ගන්නවා පැහැෙන දෙන සිතට වෙනවා. ඔවුන් තමයි සුදු සමූහය. ඒ වගේම දෙනාසික රාජ්‍ය ඉෂ්ට කරනවා. සාටන් ශ්‍රංග ජය කරනවා. මේ පරිපූර්ණගේ බුදුරජාණන්ගේ සාක්ෂිය. ඒතර එම නිසා අවසාන වශයෙන් දිනුල්ම කාලයේදී මේ අවුරුදු 10කට පෙර උපු බුදුරය එහි ඵලය අවසාන කරනවා. අපි තමයි අනිවාර්යයෙන් මෙම ලබා ගන්න ඕනේ. විශ්වාස උතුරේ ලබා ගන්න. වගේම අපි අනිවාර්යෙන් මේ ගැලම ලබා ගන්න ඕනේ. අපි හැම කෙනෙකුම පාපේ දස ලබා ගන්න නැද්ද? මේ පාස්කු බැටළුවා විශ්වාසයේ උතුරේ කොහොමද ගැලෙම තමගේ උතුරේ පැමිණෙන්නේ? පාපේ ණය කරන ලබන දිනස්ගේ රාජ්‍යපති නිර්මාණ කරනවා. ඒකට කුමක්ද මේ දිනස්ගේ රාජ්‍යපති දුන ආශිර්වාදය? මේ කියනවා ඔවුන් පොළොතර ආශ්‍රය කරනවා, පොළොව ආත්පත් කරනවා රජුරුන් වශයෙන්. රජුරුන් කියන්නේ ඔවුන් තවර සිද්ධාන්ත නෙමෙයි ඊතරව ඉෂ්ටමයට. නමුත් දැන් ඊතරව සිදු වෙනවා නම් අපි මේ විශ්වාස කරනවා මේ ඉෂ්ටීම ගැන මොනවද? ඒත් එමනම් මේ තමයි අලුත් එඬරුන් වෙන්නේ මේ ඊතරව පිළිගන්න අය. ඔවුන් තමයි දෙවියන්ගේ අලුත් පූජකයන්පත් වෙන්නේ අලුත් එඬරුන් පාරවත්න දිනස් රාජ්‍යයේ. සම් කවුද මේ සබෑ වෙන්නේ? ඊතරව 14 දී එයාගේ ඊතරව 7 දී මේ අසුනන මුතුරා ලැබු පොතුතරහ දිනවාස කලුත් රාජ්‍යයේ 1,40,000. කුමක්ද මේට සාක්ෂි වෙන්නේ? එය ඔවුන් තමයි එකම අය වෙන්නේ මේ අලුත් ගීතික ගාන ගන්න පුළුවන්. මේ දේවනාසගේ වචනේ මේ අනාගතවක ඉෂ්ට වීම. දිනවෙන කාලයේදී ඒ ඊතරව වෙනවා. මේ ඊතරව ඉෂ්ට වීම ඒ සාක්ෂි දරනවා. දේවනාසගේ සිංහසෙහි වැඩිමහල් ඇතුළේ ජීවසතර ඇතුළේ මේ ඉගෙන ගන්න පුළුවන් ඔවුන්ගේ ඉගෙන ගන්න පුළුවන් පමණයි. ඒ වගේම මේ අලුත් ගීතික ගාන ගන්න පමණයි දේවනාසගේ සිංහසෙහි ඔවුන් කියන 1,40,000 බෝධිදා කියලා. මේ තුලින් කොහොමද ගැලවීම විශ්වාසතුලින් පසු වැටුණාගේ මිශ්‍රණව දැන් අපි කෙටි කරමු ඊතරව 4 අන්තර්ගතය. ඊතරව 4 තුලින් අපි දැක්කා එක් පුද්ගලයෙක් පමණයි ආත්මික ලෝකේ ස්වර්ගයට යන්නේ. ඒ වගේම ආත්මික ලෝකේ දකින්නේ එතම අලුත් විහාන. එම නිසා එක පුද්ගලයෙක් පමණයි අලුත් විහාන පමණයි පුළුවන් මේ ස්වර්ගයේ පොළොවේ නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. මේ අලුත් විහාන ඔහු තමයි දකින්නේ විශ්වාස කොහොමද මේ මුද්‍රා පොත දෙනස් දෙකකට අරගෙන ඒ වගේම විශ්වාසයේ සිරු මුද්‍රා විවෘත කරලා ඊතර 6 දී ඒ වගේම ඒක ලබා දෙන උතුරු පුත්‍ර ලබා දෙන ජීවිතයට ඒ වගේම යෝහන් ලබා දෙන කියවන්න. එම උතර පොත යෝහන් ලබා කරනවා. ඒ තමයි ඊසුමහගේ වචන වලටපත් වෙන්නේ මිනිසුන්ව ගැලීමට අරගෙන මිනිසුන් විරුද්ධව ඊසුස් උතරේ. මනසා අපි සාක්ෂි දරන්න ඕන මෙම ඊසුස්ගේ වචනයට. එවිට පමණයි ගැලවීම අපිට පැමිණෙන්නේ නේද? ඒ වගේම එක් පුද්ගලෙක් පමණයි සාක්ෂි දරන්න පුළුවන් විතර වචනය එතන අලුත් විහාන. එම නිසා අපි කුමක්ද කර යුතු වන්නේ? අපි වචන විශ්වාස කරන්න ඕන. ඒ වගේම මේ වචන අපි ආරක්ෂා කරන්න ඕන නේද? දැන් අපි ඊතර වචන 4 සහ 5 අවසන් කරමු. ඊළඟ වතාවේ අපි ඊතර 6 බලනවා. ඊසුස් වහන්සේ ඔහු මේ මුද්‍රා පොත අරගෙන ඔහු මුද්‍රා විවෘත 4 දී 6 දී මුද්‍රා විවෘතන විට මාසික ඉෂ්ට වීම පැමිණෙනවා. මොකද්ද මාසික ඉෂ්ට වීම වෙන්නේ? මම බලාපොරොත්තු වෙනවා ඔබ අනිවාර්යයෙන්ම එය පරීක්ෂා කරලා බලන්න ඊළඟ පාඩමේදී. සියලුම අපගේ ආදරණීය ඉන්දිය පාසල් සහ ලෝක පුරාණ විද්‍යාවන්තයින් දැන් කාල පැමිණ තිබෙනවා මහත් පීඩාවේ.
බොහෝ අමාරු මේ ලෝකයේ අමාරුකම් තිබෙනවා. නමුත් මේ මහත් පීඩාව තුළින් තවදුරටත් දෙවියන් වහන්සේ අමතක කරන්න නැහැ, ප්‍රේම කරන්න. මෙහෙම ලබා දෙන වගන්තර හතේදී පොරොන්දු ලබා දී වෙනවා. බොහෝ අය සිදු සමූහය ගැලණු ලබනවා කියලා මේ සහෝදර තුලින්. මෙම අය ගැලණු ලබනවා. ඕවන් කොටද එකතු වෙන්නේ. එළිතරව හතේදී ඊළඟසේ මේ දෙවියන් වහන්සේ සිංහාසනේ ආඩන වගම පැටලුවට මේ ජනතාව පෙනෙන්නේ විතරට. එවිට ඕන් දෙනසම එකකටපත් වෙනවා. ඒක හරි. මේ මහත් අමාරු කාලේ තව අපි මොකද අපි කරන්න ඕන? අපි එකකටපත් වෙන්න ඕන. අපි ඒකයි මුලින්ම අපි එකකටපත් වෙමු දෙනස් සමග. එන්පසු මේ කාර්ය කිරීමට අපගේ පාපය සුදන්න ඕන යේසුස් වහන්සේගෙන්. ඒ තමයි ගැලවීම. මේ යේසුස් වහන්සේ දවසේදී එළිදට වචන නිස්වාසකී. එම එළිතර වචනය එය ලබා දෙනවා එළිතර 10දී පොරොන්දු වෙන්නේලාට මෙම එළිතර වචන ලබා ගන්න. එසේනම් අපි කුමක්ද කරන්න ඕන? අපි මුලින්ම එකක්වරපත් වෙන්න ඕන මෙම එළිතර වචනය තුලින්. ඒ විදිහට තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ මහසයි සනුකවටපත් වෙන්න. එසේනම් මෙම එළිතරව ඒ සහසිරවක් නම් අනිකුත් ආගමවලට වඩා මේ ඉන්දියානු ක්‍රිස්තියානි ඉන්දියානු තමයි එවැගේම සමාජිකින් තමයි ක්‍රිස්තියානි ඇදිලිමතෙන් තමයි අනිවාර්යෙන්ම එකක්වරපත් වෙන්න ඕන. ඉන්පසු ඔබ අනිකුත් හැම කෙනෙක්ම අනිකුත් ආගමවලින් අය වගේම ලෝකෙම ඉන්න අය ඔවුන් එකක්වරපත් වෙවි. මේ තමයි සැබෑ සාමය වෙන්නේ. ඊළතර අවසානයේදී සාතන් යක්ෂයා සතුරා අර්ථ කරගන්නවා. එවැගේම කුමක්ද පොරොන්දු වෙන්නේ? ඒ තමයි සැබෑ පාරාදීසයක් ප්‍රේමයෙන් පිටලා තිබෙන නිදහස සහ සාමය තිබෙන. ඒ වගේම ප්‍රේමය ස්වර්ග රාජ්‍ය පාරාදීසය පාපය හෝ නීතිය නැති. එතනම් අපි හැම කෙනෙක්ම එකවරපත් වෙමු. අපි හැමෝම පිරිසුදු වෙමු. අපේ පාපය සුද්ධ කරමු. විසුද්ධ වෙමු. අපි එක දෙනස පරපත් වෙමු. දිනක රාජ්‍ය පැමිණෙන තවද හැමෝම අපි සැබෑම ප්‍රාදරේ අපි එකවරපත් වෙමු. අපි එකක්. දැන් අපි සුදුල පදනකට අපි දිනකට ස්තුතියි දෙමු. දිනකට යාඥා කරමු. සුතුවන්ත වූ දෙවියන්ණනි සාක්ෂිය මේ අනන්තවාදී එළිතර පොතෙහි එනසොත්ගිස්ම අපි සැබෑම ස්තුති වෙනවා මේ සිනජී වෘතු බවසමන වෘතු කිරීම ගැන අදවසේදී ඒ අතසා පහ සාක්ෂි දර තිබෙනවා. මේ වචන තුලින් කරුණාකර අපට ඉట్లా දෙන්නේ මෙඩරුන්ට සැදිලිවන්තයින්ට සහ බොහෝ ලෝප්‍රාසිටන ඇදිලිවන්තයින්ට ඔවුන්ගේ හදත නියමන පියරණේ. ඔවුන් දැන් කාලය නිතර ඉෂ්ට වෙනවා. ඒ වගේම මෙඩතරව ඉෂ්ටයින් සාක්ෂි දරන විට ඒ ඔබගේ කැමැත්ත තමයි පියරණේ පොළොස්තු වෙන්නේ ස්වර්ගයේ පරිදි. පොරොන්දුට රතුන අරුත් යහන් මේ වචනය එළිතරව 10 ඒ දැන් සාක්ෂිදාරය පවතුන මුළු ලෝකෙටම කරුණාකර අපට ඉట్లా පදීම තේරුම් ගන්න විශේෂයෙන්ම ලෝපුරා ලෝකෙම ඉන්දියාරුන්ට කරුණාකර අපට ලබා දෙන ඉන්දියාරුන්ට මේ එළිතර වචන තේරුම් ගැනීමට ඒ වගේම මේ ගැනීමට එවිට සිළුම අය ස්වර්ග රාජ්‍යයට පැමිණෙන ඒ වගේම කරුණාකර අපිට බොහොම ආශිර්වාද පුරපත් වෙන වගේම ඔවුන්ගේ ඇසිරිත කරන්න ඒ වගේම මේ කාලෙදී සිළුම අය එකපත් වෙවි. ඔවුන්ගේ ආයත හැම උදව් කරන්න ඔබගේ ආශිර්වාදය ඔවුන්ට ඇතකරි. එහෙමට ඒ වගේම මේ කාලෙදී අපි මත මානසිකව සහ ආත්මිකව අපි පියාණනි අපව මෙහෙවන්න අපි සැබවින්ම විශ්වාස කරනවා. විශ්වාස කරනවා. ආමෙන්. ආමෙන්. Yes, today's word we will complete here. We thank you so much for listening well until ඔව් අද දවසේ වචනය අපි මෙහි අවසන් කරමු. අපි ඔබ බ්‍රොක්ස් තුන්තුනවා අපිට අවසන් කරමු ගැන සතින් ගැන අවසන් දක්වා. is not an event that happens literally. ඊළඟ තාරකා අන්තර්ජාතික ඉලරව හයේදී Only by realizing this event. ඇතසුදුන් දෙසුදුනට මේ සිදුවීම් ගොඩක් වැදගත්. Kingdom of ඒ තේරුම් ගැනීම මේ සිදුවීම් තේරුම් ගැනීම මම අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ the place where මේ God and ස්වර්ග Jesus රාජ්‍ය are together with. එය මේ වචනට රූපෙමිනු Where the එම will of ස්ථානයේ දෙනවාසේ ඉස්වාසේ ඉන්න ස්ථානය Shincheonji Church of මේ Jesus, ස්ථානය Temple of the Top දිනස වචන පැමිණෙන ස්ථානය කොහොමද මේ ස්ථානය ඒ සිංචාන්චියේ ස්වභාව Testimony on සාක්ෂි මණ්ඩප Fulfillment of දේවාලකයේ Revelation, God's new covenant. Today we saw සාක්ෂි the words of Revelation 41. එළිතරව දිනස කරලුත් කියසුම Now, අද දවසේදී අපි දැක්කා එළිතරව 4 සහ 5 වචනය to believe in God, දැන් we are සියලුම ඩේරුන් ලෝපුරාම
ඒ වගේම ඇදිලිවන්තයින් ඊට පස්සේ විශ්වාස කරන අපි although එකම අසක් යට එකම ස්වර්ගයට අපි එක බයිබලයේ කියවෙනවා. නමුත් we have the same වෙනස්කම් තිබෙන පුළුවන් ජාතින් වශයෙන් භාෂාවන් වශයෙන් කෙසේ හෝ අපි තුළ එකම හදවතක් තිබෙන ප්‍රේමයේ ඒ වගේම දෙවියන්වහන්සේ සහ දෙවියන්වහන්සේ වචනයට බලාපොරොත්තු වෙමින් ඒ වගේම අපි එකකටපත් වෙනවා. වචිත්‍ර සිරියන්චි out of love and peace. කැමැති බෙදා ගන්න මේ සත්‍ය වචනේ සිල්ම ලෝකයේ සමග ඒ වගේම ප්‍රේමය සහ සාමය තුළ අපි බලාපොරොත්තු වෙනවා අපේ ඇදලි ජීවිතයේ නිවැරදිව දෙවියන් තුළ අරගෙන යන්න. සියලුම ඉන්දියානු ලෝක පුරා ඉන්න මේ වචන අම්කම් දෙන බොහෝ ඉදිරින් ඉන්නවා සහභාගී වෙන්න මේ අපගේ මොයි සමග සම්බන්ධ වෙන්න. සින්චාන්ජී විවෘතව තිබෙන සියලුම අයට ලෝක පුරා ඉන්න විවෘත වන සහ වචන ලබා ගන්න කැමති. කවුරුන් ඩිරෙක්ට් ඉන්නවා නම් අපේ සමග ඕනප්‍ර උතන්න මේ ඊමේල් ඇඩ්‍රස් වලින් සහ උරගත තුන ඒකට අපිට පුළුවන් වෙන නිරන්තරයෙන්ම විනෝද කරන්න. මේ සාක්ෂිය අනාගත වගේ ස්ට්‍රීම එල්දරව අලුත් රෝගියසම මම තුන්වෙනි අතිය සියලුම දේශන සහ අදහස් සහභාගී වුණ අපේ සභාවෙම සොඳනවා. මේ අවස්ථාවේ අපි එල්දරව සාකච්ඡාවම අපි ඔබට කියනවා අප සමාජ සිටින කියලා අවසන් දක්වාම මේ සමග අපි අවසන් කරන සියලුම ස්ට්‍රීම ඒ වගේම අපි සමගියක් කියමු. Hallowed be your name. Your kingdom come. Your will ස්වර්ගයේ වැඩ අපගේ පියාණනි බාසනවල කර බාසරාජ වෙන බාස කැමැත්ත ස්වර්ගයේ මෙන් ප්‍රොදු කරලා අපගේ දවස් තුල අපගෙන ප්‍රදුමනව අපරල වෙනගේ පරිදි අපම කරනාක් වෙන ප්‍රදුමනව අප වාස්තවන්ට අසීම ප්‍රදි හැබඳ දාරන රාජ්‍යත් ඵලයත් මහිමතට බාසරත් වේවා ආමේන්. but deliver us from the evil one. For yours is the kingdom and the power and the glory forever and ever. Amen. To all the family of God who are together with us today, we sincerely thank you. අප සමග සිටින පොළේ අපේ පිසුදොන් දෙනවා.